මේ පවතින වාතාවරණයත් එක්ක මම හිතනවා ඔයාලට හරියට ඔයාලගේ පාඩම් වැඩ කරගෙන යන්න බැරි වෙන්නේ නැති කියලා. මොකද පාස්කු ඇටැක් එක ඊට පස්සේ ආපු කොරෝනා වෛරසය ඊට පස්සේ ආපු ඉකොනොමික් ක්‍රයිසිස් එක මේ හැමදේමත් එක්ක තීරණය කරා 2022 අවුරුද්දේ තව මාස 4කින් 5කින් උසස් පෙළට මුහුණ දෙන්න ඉන්න ඔයාලට ස්පීඩ් රිවිෂන් එකක් සංවිධානය කරන්න. ඒ කියන්නේ ඉතාමත් ඉක්මනින් ඔයාලගේ විෂය නිර්දේශය මුල සිට අවසන් කරලා ඒ වගේම ඔයාලට හොඳ පේපර්ස් ටිකක් කරලා යහපත් මානසිකත්වයෙන් ඔයාලට උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණය සකසලා දෙන්න. ඒ අනුව තමයි මේ අද දින සිට අපි ආරම්භ කරන්න මේ ස්පීඩ් රිවිෂන් එක. මේක මේ වෙලාවට ආරම්භ කරාට අද දින ආරම්භක සම්මන්ත්‍රණය මේ වෙලාවට ආරම්භ කරාට මම හිතනවා ඔයාලට මේක රෑ වෙලාවකට දැම්මනම් හොඳයි කියලා. මොකද එතකොට ඔයාලට පුළුවන් නිදහසේ නිවිසන සිල්ලේ නිවසේ ඉඳගෙනම රැට මේ පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට මේක ආරම්භක සම්බන්ධය නිසාවෙන් අද 6:02යි 8 ඉඳන් 10 වෙනකන් තමයි පන්තිය සංවිධානය කරලා තියෙන්නේ. නමුත් අපි ලබන සතියේ ඉඳන් මේක එන්න පොඩ වෙලාව වැඩි කරලා අවසානයේ පැය 4ක් දක්වා රාත්‍රී 8 සිට 12 දක්වාම පන්තිය පැවැත්වෙනවා. මොකද ඔයාලට ඉක්මනට සිලබස් එක කවර් කරන්න ඕන. අනිත් දේ තමයි පේපර්ස් කරන්න. පේපර්ස් නොකර ඔයාලට හොඳට සූදානම් වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ විභාගයට. එතකොට අපි මේකට ප්ලෑන් එකක් හදාගන්න ඕන. ප්ලෑන් එකක් නැතුව කිසි දෙයක් කරන්න බෑනේ. එතකොට අද 4 වෙනිදා අද ජූනි මාසේ 4 වෙනිදා. එතකොට ඔයාලගේ විභාගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් මාසේ. දැනට එහෙම තමයි දැනගන්න ලැබිලා තියෙන ඔක්තෝබර් මාසේ තමයි ඔයාලගේ විභාගය පැවැත්වෙන්නේ. එතකොට මාස 4ක් වගේ මාස 4ට වඩා හෝ ඒ වගේ කාලයක් තමයි ඔයාලගේ විභාගයට තියෙන්නේ. එතකොට මේ මාස 4 ඇතුළත ඔයා මේ ගේම් එක කොහොම හරි ගහන්න ඕනේ. මොකද අපොස උසස් පෙළ කියලා කියන්නේ ජීවිතේ වැදගත් සම්දිස්ථානයක්. උසස් අධ්‍යාපනයට යනවා නම් රැකියා ලෝකයට යනවා නම් එතකොට ඔයාලා අනිවාර්යයෙන් මේ විභාගය අවම එස්සාමාර්ථ 3කින් ජයග්‍රහණය කරන්න ඕන. එකක් හරි ෆේල් වුණොත් ඔයාලට ඉස්සරහට යන්න බැරි වෙනවනේ. එතකොට ඔයාලා දැනගන්න ඕන ස්ටඩි ප්ලෑන් එකක් හදාගෙන මේක කොහොම හරි වෙන දේවල් අමතක කරලා ලව් ෆෙයර්ස් තියෙන්න පුළුවන් වෙනවා ඔයාගේ කාලය නාස්ති කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් මේ මාස 4 ඇතුළත පුළුවන් තරම් අවම කරලා ඔයාලට පුළුවන් වෙන්න ඕන මේක ජයග්‍රහණය කරන්න. එතකොට මම ඔයාලට අද ප්ලෑන් එකක් දෙනවා. මේ ප්ලෑන් එක ඔයාලා හැමෝම ෆලෝ කරන්න. ෆලෝ කරලා මම හැමෝගෙම පෞද්ගලිකව සොයා බලනවා මේක ඔයාලා කරනවද කියලා. එහෙම කරනවා නම් විතරක් මේ පන්තියට එන්න. මොකද මේ ඔලු ගෙඩි පුරවන්න එහෙම මේ පන්තියට ඇවිල්ලා වැඩ හම්බා යන මිනිස්සු ටිකක් ළමයි ටිකක් මේකට ආවනම් මට ඇති. මොකද ඔලු ගෙඩි පුරවල වැඩක් නැහැ. එහෙමනම් මේ පන්තියට නෑවිල් ඉන්න. එතකොට ඔයාලා කරන්න ඕන ඔයාලා ගන්න ඕන CR පොතක්. CR පොතක් අරගෙන CR පොතේ වගුවක් ගහන්න ඕන මෙහෙම කොටස් 3ක වගුවක් ගහන්න ඕන. කොටස් 3ක වගුවක් ගහලා කොටස් 3ක වගුවක් ගහලා මෙතන ඉන්නවා වගේ සබ්ජෙක්ට් එක ඊට පස්සේ ඔයා ප්‍රමිත කාලය ඊට පස්සේ සත්‍ය කාලය අපි හිතමු දැන් ගොඩක් ළමයි ආසම විෂය බිස්නස් නේ. අද ඉඳන් ඔයාලගේ ආසම විෂය බිස්නස් වේ. මොකද මගෙන් ඉගෙන ගන්න හන්දා කටපාඩම් නොකර අපි කොහොමද මේ බිස්නස් කියන එක මතක තියාගන්නේ. බිස්නස් වල ඇත්තරම ගණන් හදන්න වෙන කිසි දෙයක් නැහැ.
ඒ හැමදේම මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට ව්‍යාපාර අධ්‍යයනයේ විෂය හරියට ඉගෙන ගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලා උසස් අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වුණාට පස්සේ කළමනාකරණ කියන මොඩියුල් එක ඇතුලේ ඔයාලට මේකේ තියෙන හැමදේම වගේ ආයි හම්බ වෙනවා. එතකොට ඔයාලට ලේසි ඔයාලගේ උපාධිය සම්පූර්ණ කරන අවස්ථාවේදී එතකොට මේ ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය වගේ ආසම විෂය බවට පත් කිරීමේ වගකීම මම බාර ගන්නවා. ඇත්තටම ඕනම ටාස්ක් එකක 100% කම්ප්ලීට් වෙන්න ඕනේ, ඒක සාර්ථක වෙන්න. එතකොට මගේ පැත්තෙන් වෙන්න ඕන 150 මම වගකීමෙන් යුතුව කියනවා. මගේ පැත්තෙන් වෙන්න ඕන 150 මම අනිවාර්යයෙන්ම ඔයාලා වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඔයාලගේ හීන වෙනුවෙන්, ඔයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔයාලා කරන්න ඕන 150 ඔයාලා ඉෂ්ට කරන්න ඕන. එතකොට පළවෙනි විෂය ආසම විෂය දාගන්න BS. මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රමිත කාලය කියලා කියන්නේ ඔයා හිතනවා මම අද පැය 2ක් පාඩම් කරනවා, පැය 3ක් පාඩම් කරනවා කියලා හිතනවනේ. එතකොට ඔයාලා මේකෙන්ට දාගන්න ඕන ඔයාලා හිතන කාලය. පැය 3ක් පාඩම් කරනවා. ඊට පස්සේ සත්‍ය කාලය කොච්චර වෙලා පාඩම් කරාද? ඔයා BS පොත අරගෙන ටික වෙලාවක් පාඩම් කරලා කම්මැලි හිතලා වැඩේ නවත්තනවා පැය 2කින්. පැය 2කින් වැඩේ නැවැත්තුවේ කියලා කියන්නේ ඔයාලා එක පැයක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච පැය තමයි මෙතන දාන්නේ. ඍණ 1යි කියන. ඊට පස්සේ accounting පැය 2යි ඔයා හිතලා තියෙන්නේ. පැය 3ක් පාඩම් කරලා තියෙනවා. එතකොට ප්ලස් එකක් එන්නේ. ඊට පස්සේ ICT හරි econ හරි ඒක ඔයා පැය 3ක් හිතලා තියෙනවා. පැය 3ම පාඩම් කරලා තියෙනවා. දැන් මේ ටික එකතු කරාම ධන එකට ඍණ එක කැපිලා ලකුණු 3ක් එනවා ඔයා. එතකොට හැමතිස්සෙම මේ ධන 3නේ. ඔව් ධන 3. ධන 3 වෙනකොට මේක හැමතිස්සෙම ධනාගයක් වෙන්න ඕන ළමයි. පිටලා නැහැ. ඒ විදිහට එක ගොඩනගා ගන්න ඒක මම ඔයාලට ඒක කරන විදිය ඔයාලගේ ගෲප් එකට දානවා. ගෲප් එකට දැම්මට පස්සේ ඒක හදලා මට ෆොටෝ එකක් එවන්න හැමෝම. ඊට පස්සේ මම ඔයාලට මම ඩේලි ටාස්ක් දෙන්නම් ඔයා මෙච්චර පාඩම් කරන්න කියලා. පාඩම් කළා අපි මේ ගේම් එක කොහොම හරි ජයග්‍රහණය කරමු. ඔයාලා දන්නවද මේ ලෝකයේ මිනිස්සු කොටස් 4ක් ඉන්නවා. එයාලගේ ආදායම් මාර්ග, එයාලගේ රැකියාවන්. ඔයාලේ කොටස් 4 දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. හැමෝටම දැනගන්න මම ඒක පැහැදිලි කරන්නම්. කොටස් 4කට බෙදෙනවා මේ ලෝකෙ මිනිස්සු. එයාලගේ රැකියාව අනුව E S B I. පළවෙනි කොටස තමයි employee කියලා කියන්නේ. employee කියලා කියන්නේ සේවකයෙක්. එයා වෙන තැනක රැකියාවක් කරනවා. ඒ රැකියාවේ යා කරන වෙලාව අනුව ඒ පැයකට යම්කිසි ගාණක් ගෙවනවා. ඒ එයා වැඩ කරන පැය ගාණ අනුව එයාලට වැටුපක් හම්බ වෙනවා. සැලරි එක. ඊළඟ තමයි self employed. self employed කියලා කියන්නේ ස්වයං රැකියාව. ඒ කියන්නේ තමාගේම මොනවා හරි රැකියාවක් කරනවා. කියන්නේ ගෙදර මොනවා හරි හදලා සෙල් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක්. එතකොට තමා වැඩ කරන ගාන වැඩි වෙන්න මේක යාළගේ ආදායම ඉන්කම් එක ඉහළ යනවා. මේ පැත්තේ ඔක්කොම ඇක්ටිව් ඉන්කම් ගණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ තමන් රැකියාවක් කරොත් විතරයි. තමා රැකියාවක් කරොත් විතරයි තමාට ආදායමක් ලැබෙන්නේ. මේ පැත්තේ ඉන්නේ බිස්නස් ඕනර්. බිස්නස් ඕනර් කියලා කියන්නේ ව්‍යාපාරික හිමිකරුවෙක්. ව්‍යාපාරයක හිමිකරුවෙක්ට තමා ළඟ වැඩ කරන සේවකයන් කොච්චර වැඩ කරනවද ඒ අනුව තමාගේ ලාභය වැඩි කරගන්න පුළුවන්. ඊළඟ තමයි ඉන්වෙස්ටර් කියලා කියන්නේ. ඉන්වෙස්ටර් කියලා කියන්නේ ආයෝජකයෙක්. ඒ කියන්නේ වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කළා මුදල් තමා වෙනුවෙන් ක්‍රියා කරන තත්ත්වයට පත් කරගන්න එක. පේනවා ඇති හැමෝටම. එතකොට මේ පැත්ත එන්නේ පැසිව් ඉන්කම් කියන ගණයට. ඒ කියන්නේ ඔයාලට
වැඩ කරන්නට ඔයාලට සල්ලි හම්බ කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඔයාලගේ අධ්‍යාපනය මෙන්න මේ වගේ. ඔයාලා අධ්‍යාපනය ගොඩක් මහන්සි වෙලා කරාට පස්සේ ඔයාලට මේ නිදහස එතකොට සල්ලි මොනවද ඔයාලගේ හෙල්ත් එක ඒ දේවල් ලොකු ගේම් එකක් වෙන්නේ නැහැ. ඔයාලට මේ කාලේ දැනව ඇති ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට අවිල්ලා තිනවා ලංකාව. එතකොට ඔයාලා දැනගන්න ඕන මේකට වෙන විසඳුම් නැහැ. අධ්‍යාපනය ඇරෙන්න මේ කිසිම රැකියාවකට යන්න පුළුවන් හොඳ වැටුපක් ලැබෙන. එතකොට හොඳ ආදායමක් ලැබෙන ආකාරයෙන් වාගේ ව්‍යාපාරයක් සකසා ගන්න පුළුවන්. එතකොට කට්ටිය මොන දේවල් කිව්වත් කට්ටිය ඉගෙනගෙන වැඩක් නැහැ. ඉගෙන ගත්ත මිනිස්සු විතරද සාර්ථක වෙලා තියෙන්නේ. එතකොට අධ්‍යාපනය මොනවාද ඩිග්‍රී එකක් තියෙන මිනිස්සු විතරද සාර්ථක වෙලා තියෙන්නේ. එතකොට ස්ටීව් ජොබ්ස් ගැන කියනවා. එතකොට මාක් සකර්බර්ග් ගැන කියනවා. එතකොට යාළුවව හදලා ඉවරයි. මාක් සකර්බර්ග් Facebook එක හදලා ඉවරයි. ඔයාලට ආයි Facebook එකක් හැදීමේ හැකියාවක් නැහැ. එතකොට ඔයාලට අධ්‍යාපනයම පමණයි තියෙන්නේ මේකෙන් ජයග්‍රහණය කරනවා. දුප්පත් ළමයෙක් වෙන්න පුළුවන්. ඔයාලගේ අම්මලා තාත්තලා ඇත්තටම මම හිතනවා මේ ලොකු සල්ලිකාරයෝ උනත් දැන් අමාරු වෙන්නේ ලංකාවේ තත්ත්වෙත් එක්ක ජීවත් වෙන්න. එතකොට මේකෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් එකම හැකියාව තියෙනවා ඔයාලගේ අධ්‍යාපනයට විතරයි. වෙන කට්ටිය බයිලා ගහන්න පුළුවන් ඔයාලගේ යාළුවෝ බයිලා ගහන්න පුළුවන්. ඒ බයිලා වලට කවුරුත් රැවටෙන්න එපා. මොකද අධ්‍යාපනයට ඇරෙන්න ඔයාලගේ හිණ හැබෑ කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. මේ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගන්න ඔයාලා. ඊට පස්සේ ඔයාලා ඉතාමත් කෙටි කාලයක තුර සාමාන්‍ය අවුරුදු 30ට මෙහෙන් ඔයාලගේ හිණ ටික හැබෑ කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න රටට වැඩදායක පුද්ගලයෙක් වෙන්න. එතකොට ඔයාලට පුළුවන් මේක ජයග්‍රහණය කරගන්න. එතකොට මේ ටෝක්ස් දෙනවා උඹලගේ කාලේ කනවා කියලා හිතන්න එපා. මේ කරන්නේ මේ ජර්නි එකට මේ මාස 4ක ජර්නි එකට උඹලගේ මනස සහ ඒ දේවල් හදාගන්න එක. උඹලට හිතනවා නම් මෙතන මේක බයිලා ගහනවා උඹලගේ කාලේ කනවා කියලා ඒ වගේම පන්තියට එන්න එපා. මේ ඒ වගේම එන්න ඕනේ නැහැ. කැමති අය සහ මාත් එක්ක මේ ගමනේ යන්න පුළුවන් කියලා හිතන අය එකෙක් ආවත් මට ඇති. එකෙක් ආවත් මම උට උගන්වනවා. අන්තිමට හොඳ රිසල්ට් එකක් දානවා කියලා මට විශ්වාසයි. මේක අන්තිම දවස වෙනකන් ඉන්න හැමෝම අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යවන එක යවනවාම තමයි. එතකොට අනිත් පන්තිවල ආරම්භක සම්මන්ත්‍රණය උගන්වන්නේ නැහැ. අද අපි උගන්වන්නත් පටන් ගන්නවා. අද අපි පටන් ගන්න හදන්නේ ව්‍යවසායකත්වය කියන පාඩම. 12 ශ්‍රේණියේ 5 වෙනි පාඩම. මම ඔයාලගේ ගෲප්ස් වලට ඊයේ වීඩියෝ එකකුත් දැම්මා. මම පාසල් කාලේ වැඩසටහනකට සම්බන්ධ වෙලා ඒක ව්‍යවසායකත්වය ගැන කතා කරන වීඩියෝ එකක්. ඒක බලපු කට්ටිය ඇති, බලපු නැති කට්ටියත් ඒක බලන්න. එතකොට ඔයාලට මම කිව්වා CR පොතක් ගේන්න කියලා, කළු නිල් රතු පෑන් ගේන්න කියලා. එතකොට මේ විදියට ඒ දේවල් අරගෙන ඇවිල්ලා ඇති කියලා හිතනවා. එතකොට ෂෝට් නෝට් හදන්න අද ඉඳන්ම පටන් ගන්නත් ඕන. මම උගන්වන එකේ ෂෝට් නෝට් එක හදලා ලබන සතියේ පන්ති දවසට කලින් මට ෂෝට් නෝට් එක සෙන්ඩ් කරන්න ඕන හැමෝම. ෂෝට් නෝට් කියලා කියන්නේ ඔයාලා ගන්න ඕන මොනවාද CR කොලේ දෙකට නවලා ඒකේ ඔයාලට හිතන විදිහට ඔයාලට මතක තියාගන්න පුළුවන් විදිහට ඒ දේවල් ලියා ගන්න ඕන. හැබැයි ෂෝට් නෝට් කියලා කියන්නේ මම උගන්වන දේ මම දෙන නෝට් එක මේ චූටි අකුරෙන් මේ ලියා ගන්න එක නෙමෙයි. ඒක ඥානපටිනේ. ඒක මුලම ඔයාලට එක්සෑම් එකකට අරන් යන්න මේ එතකොට අඩම ආරම්භ කරනවා. ව්‍යවසායකත්වය ලියා ගන්න හැමෝම රතු පෑනෙන් ව්‍යවසායකත්වය හැමෝම ලියා ගන්න. ව්‍යවසායකත්වයට ඉංග්‍රීසියෙන් කියන්නේ entrepreneurship. මොකද්ද මේ ව්‍යවසායකත්වය කියලා කියන්නේ?
ඔයාලා ඉගෙනගෙන ඇති ඔයාලා පන්ති වලට යන්න නැතිනේ මේ දැන් 2022 කියලා පන්ති වලට යන්න නැති පන්ති වල ගිහලා මේක ඉගෙනගෙන ඇති එක එක තැන් වල එක එක විදිහට ඔයාලට උගන්වන්නත් ඇති එතකොට ව්‍යවසායකත්වය තමන් ව්‍යවසායකත්වයක් කියලා තමා ව්‍යවසායකයෙක් කියලා කියන්න ගොඩක් මිනිස්සු උත්සාහ කරනවා අද වෙනකොට ව්‍යාපාරිකව පවා උත්සාහ කරනවා තමා ඔන්ටර්ප්‍රනර් කෙනෙක් කියලා කියන්නේ නමුත් සෑම ව්‍යවසායකයෙක්ම ව්‍යාපාරිකයෙක් බවට පත් වුණත් සෑම ව්‍යාපාරිකයෙක්ම ව්‍යවසායකයෙක් බවට පත්වීමේ හැකියාවක් නැහැ. ඒක තියෙන ප්‍රධානම වෙනස්කම තමයි ප්‍රධානම වෙනස්කම ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා අතර තියෙන ප්‍රධානම වෙනස්කම තමයි නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය. නව්‍යතා සම්පාදනය කියලා කියන්නේ ව්‍යවසායකයෙක් අනිවාර්යෙන් අලුත් දෙයක් සමාජයට දායාද කරන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සාගේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා අනිවාර්යයෙන්ම නව්‍යතා සම්පාදනයක් සිදු කරන කෙනෙක් තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. මෙතෙක් කල් පැවති දේවල් ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යනවා නම් එයා ව්‍යවසායකයෙක් බවට පත්වන්නේ නැහැ. එතකොට ළමයි ලියාගන්න නිල්පැනින් ලියාගන්න මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා කෙරෙන නව්‍යතා සම්පාදනය ව්‍යවසායකත්වයක්. මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා කෙරෙන නව්‍යතා සම්පාදනය ව්‍යවසායකත්වයයි. එතකොට මොකද ව්‍යවසායකත්වය කියලා කියන්නේ? ව්‍යවසායකත්වය කියලා කියන්නේ අලුත් දෙයක් මේ සමාජයට දායාද කරන පුද්ගලෙක්. එයා තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීමට නව්‍යතා සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය. එතකොට මේ ව්‍යවසායකත්වය පිළිබඳ මෙතෙක් බිහිවෙච්ච ආර්ථික විශේෂඥයෝ ඒ වගේ අය ඔය ප්‍රසිද්ධ පුද්ගලයෝ ඔයාලගේ MCQ වලට එන්න පුළුවන් මේ වගේ දේවල් මේවත් ලියා ගන්න ඕන. විලියම් ඒක අන්තිමට ලියාගන්න නම ලියාගන්න මේ ටික ඔයාලා ලියාගන්න කළු පෑනින් මේ ටික ඔයාලගේ MCQ වලට එන්න පුළුවන්. අවස්ථාවක් උදා කරගෙන ඉන් ප්‍රයෝජන ගැනීමට සංවිධානයක් නිර්මාණය කරන්න ව්‍යවසායකයෙකි. ඒකටම ලියාගන්න අවස්ථා උදා කරගෙන ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධානය නිර්මාණය කිරීමේදී සම්බන්ධ වන සියලු කටයුතු සහ කාර්ය ව්‍යවසායකත්ව ක්‍රියාවලියට ඇතුළත් වේ. ඒක කියලා තින්නේ විලියම් ඩී බයිග්‍රේට්. ලියාගන්න විලියම් ඩී බයිග්‍රේට්. එළම බයිගුවම හිනාවෙන්
මේ ටික ඔක්කොම මේ කළු පෑන් වලින් ලියාගන්න මේ කියන ටික මේ මොකද ඒ ටික වලට MCQ වලට එන්න පුළුවන්. එතකොට මම අර ඊයේ වලට වීඩියෝ එකක් දැම්මනේ. ඒක මං කිව්ව හැඳින්වීම තමයි ළඟට ලියාගන්න තියෙන්නේ. ජෝෂම් සුම් පීටර් කියපු අර්ථකථනය. ඒක ලියන්න නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීමෙන් හෝ නව භාණ්ඩ හා සේවා හඳුන්වා දීමෙන් හෝ නව සංවිධාන ක්‍රම නිර්මාණය කිරීමෙන් නව සංවිධාන ක්‍රම නිර්මාණය කිරීමෙන් හෝ නව අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් නව අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පවත්නා අර්ථක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය පවත්නා අර්ථක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලිය ව්‍යවසායකත්වය. ජෝෂම් එතකොට ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය මොකද්ද ව්‍යවසායකත්වය ගැන කියන්නේ? ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ව්‍යවසායකත්වය ගැන කියන්නේ ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර මේ තුන ලියාගත්තාම ඇති. ප්‍රාග්ධනය හා ශ්‍රමය අතර අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායකත්වය. අතරමැදියෙකු ලෙස කටයුතු කිරීම ව්‍යවසායකත්වය. ඒක කියන්නේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය. එතකොට මේ නෝට් ලියනකොට ලස්සනට ලියා ගන්න ඔයාලට පාඩම් කරන්න ආස හිතෙන්න. එතකොට ටියුට් එකක් දෙන්න බැරි කමක් නැහැ. ටියුට් එකක් මම ඉස්සරහට දෙන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. මේ ඇත්තට මම ටියුට් එකෙන් පාඩම් කරනකොට ඔයාලා කැමති නැහැ. ගොඩක් කලාවට තමන්ගේ අත්අකුරු වලින් පාඩම් කරන එක තමයි මතකෙ හිටින්නේ. එතකොට ඔයාලගේ නෝට් එක ඔයාලගේ පන වගේ ලස්සනට හදා ගන්න ඕනේ. නෝට් එක පන වගේ ලස්සනට හදාගත්තයි කියන්නේ ඔයාලට පාඩම් කරන්න ආසයි. ඔයාලා එතකොට අධ්‍යාපනික කටයුතු වලට අනිවාර්යයෙන්ම හොඳට සහභාගී වෙයි මනසින්. මේ හැමදේම තියෙන වාගේ මනස ඇතුලේ. ඔයාලට බෑද පුළුවන්ද කියලා හැමදේම තියෙන වාගේ මනස ඇතුලේ. එතකොට මේ ලෝකෙ ඉපදෙනකොට හැමෝම ඉපදෙන්නේ එකම විදියට එකම අතපය හතරත් එක්ක. එතකොට මම හිතනවා මෙතන මේ මොනවත් එහෙම අඩුපාඩු තියෙන ළමයි නැතුව ඇති. එතකොට ඔයාලා තමාගේ සිතුවිල්ල 100% තමාගේ සිතුවිල්ල 100% මේ A level විභාගයට තව මාස 4කින් තියෙන A level විභාගයට යොමු කරන්න. මොකද උඹලගේ අම්මලා තාත්තලා ලොකු මහන්සියක් දරනවා ඔයාලට උගන්වන්න මේ අවස්ථාව වෙනකොට. ඇත්තරම කලින් තිබ්බ වියදමට වැඩිය අඩුම තරමේ 50000ක් ලක්ෂයක්වත් වැඩි වෙලා තියෙනවනේ ගෙදර. එතකොට ඒක වැඩි වුණා කියලා ඔයාලගේ ගෙදර ආදායම් වැඩි වෙලා නැහැනේ. එතකොට මේ 50000ක ලක්ෂයක පීඩනයක් ඔයාලගේ අම්මගේ තාත්තගේ හිස මත පැටවිලා තියෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන කොහොම හරි මේ ලංකාව වලින් ගොඩ ගන්න කලින් තමන් වලින් ගොඩට එන්නද ඒ හැම දෙයකටම මහන්සිලා ඉගෙන ගන්න ඕන. වැඩි කාලයක් නෑ මාස 4යි තියෙන්නේ. මාස 4 ඇතුළත හරිම ගේම් එක හරිම විදියට ගැහුවොත් උඹලා සතුටු වෙයි උඹලා මේ වැඩ කරපු එක ගැන. ව්‍යවසායකත්වය විකාශනය වෙලා තියෙනවා එදා සහ අද. ව්‍යවසායකත්වය කියන්නේ හැමදේම විකාශනය වෙනවනේ. මුදල විකාශනය වෙනවා, ආර්ථික විකාශනය වෙනවා, දේශපාලන විකාශනය වෙනවා. ඒ හැමදේම වගේම ව්‍යවසායකත්වයත් විකාශනය වෙලා තියෙනවා. එතකොට දැන් මේක මෙහෙම ලියන්න ඕන. දැන් මම මුලින් කියන ටික මේ පැත්තේ ලියලා ඊතලයක් දාලා දෙවෙනි ටිකෙන් ටික මේ පැත්තෙන් ලියන්න. ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා
භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ අනාදී භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ අනාදී සම්පත් සංවිධානය හා මෙහෙයවීම සංවිධානය හා මෙහෙයවීම ඊට පස්සේ ඊතලයක් දැම්මා මේ පැත්තෙන් ලියන්න වර්තමානයේ මේ සඳහා නවෝත්පාදන සංකල්පය එක් වී ඇත එතකොට නවෝත්පාදනයම තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ ඒකට ආයි වචන දෙකක් නැහැ නවෝත්පාදනය ව්‍යාපාරිකයෙක් සහ ව්‍යවසායකයෙක් අතර එකම වෙනස නවෝත්පාදනය එතකොට ලංකාවේ ව්‍යවසායකයෝ ඔයාලා දන්න අය ගොඩාක් ඇති ලංකාවේ ව්‍යවසායකයෝ ඇති ලෝකේ ව්‍යවසායකයෝ ඇති ලබන සතිය වෙන්න කලින් ඔයාලා කැමති ලෝකයේ එක ව්‍යවසායකයෙක් සහ ලංකාවේ එක ව්‍යවසායකයෙක් ගැන පොඩි හැඳින්වීමක් ලියලා මට ඒක එවන්න WhatsApp එකකින් මොකද සමහර විට එහෙම කෙනෙක් ගැන අහන්න පුළුවන් එක්සෑම් එකේ එතකොට එයාලා ව්‍යවසායකයෝ ගැන ඔයාලා හොයන්න ටිකක් එතකොට ව්‍යවසායකයන්ගේ සහ සාර්ථක වෙච්ච මිනිස්සුන්ගේ ජීවන අත්දැකීම් වලින් ඔයාලගේ ජීවිතය හැඩගසා ගන්න උත්සාහ කරන්න හැමතිස්සෙම එතකොට ඔයාලට දැන් තාක්ෂණය ගොඩක් ලැබිලා තියෙනවා මේ කොරෝනා වෛරස් එකෙන් පස්සේ මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට ලෝකෙ යොමු වුණේ එතකොට YouTube Facebook WhatsApp ඒවා කලින් ළමයින්ට දෙන්න එපා කියලාම පාසලෙන් කියපු දේවල් පාසලටම කියන්න සිද්ධ වුණා ළමයින්ට ඒවා දෙන්න කියලා. ඇත්තටම මේ කිසිම platform එකක වැරද්දක් නැහැ. හැම platform එකක්ම ළමයින්ට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක පාවිච්චි කරන්නේ හොඳ දෙයකටද නරක දෙයකටද කියන එක. එතකොට උඹලා මේක හොඳ දෙයකට පාවිච්චි කරොත් උඹලගේ ඉදිරි අවුරුදු 5 ඇතුළත උඹලගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඇත්තටම අද උඹට කිසි දෙයක් නැති වෙන්න පුළුවන්. උඹට අද කිසි දෙයක් නැහැ උඹට බස් එකේ යනවත් සල්ලි නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ මේ knowledge එක හදාගත්තොත් තව අවුරුදු 5ක ඇතුළත උඹට සාර්ථක වෙන්න පුළුවන්. මීට අවුරුදු 5කට පස්සේ උඹට දැන් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ප්‍රශ්නේ ගැන උඹ හිතන්නම ඕනේ නැහැ. එතකොට knowledge එක හදාගන්න. අද knowledge එක හදාගත්තට පස්සේ knowledge එක තියෙන එකක් වටන්න කාටවත් බෑ. ඔබට හැමදේම නැති වුණත් ඔබේ knowledge එක තියෙනවා ඔබට ලොකු සාර්ථකත්වයේ ගමනක් යන්න පුළුවන්. එතකොට අපි කතා කරා ව්‍යවසායකත්ව විකාශනය ගැන. එතකොට මේ ව්‍යවසායකත්ව විකාශනයේ වැදගත්කම මොකක්ද? මේක මම ලියන්න දෙන්නේ නැහැ මම කියනවා විතරයි. එතකොට ඔයාලා කැමති නම් ඒක නෝට් එකක් දාගන්න පැන්සලකින් හරි ඔයාලගේ පෑනකින් හරි ඔයා පාඩම් කරන එකේ නෝට් එකක් දාගන්න. ව්‍යවසායකත්ව විකාශනය නිසා නව රැකියා අවස්ථා බිහි වුණා. එතකොට Facebook සමාගම සහ එතකොට Google ඔයගේ තියෙන සමාගම් ඒ සමාගම් වල කොච්චර මිනිස්සු රැකියා කරනවද? එතකොට ලංකාවේ ගත්තාම මැලිබන් සමාගම ඒ වගේ සමාගම් වල කොච්චර මිනිස්සු රැකියා කරනවද? එතකොට මේ නව ව්‍යාපාර ආරම්භ කිරීම නිසා නව රැකියා අවස්ථා බිහි වෙලා තියෙනවා. එතකොට මේ හැම දෙයක්ම පවතින තරගයක් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඔයා හොඳට පාඩම් කරන්න ඔයාට තරගයක් තියෙනවනේ මම කොහොම හරි එක්සෑම් පාස් වෙලා කැම්පස් එකට යනවා කියලා. එතකොට මම පන්තිය පළවෙනිය දෙවෙනිය වෙනවා මම හොඳ ප්ලේස් එකකට එනවා. එහෙම කියලා එකිනෙකා අතර සහ ව්‍යාපාර අතරත් ඒ වගේ තරගයක් තියෙනවා. එතකොට මේ තරඟකාරී වෙළඳපොළ තුර රැඳී සිටින්න මේ නවෝත්පාදන බිහිවීමේ ක්‍රියාවලිය වැදගත් සාධකයක් බවට පත් වෙලා තියෙනවා. මේ නවෝත්පාදන බිහිවීමේ ක්‍රියාවලිය. එතකොට මේ ලෝකෙ එන්න වෙනස් වෙනවා ගෝලීයකරණය වෙනවා. එතකොට ගෝලීය වශයෙන් සහ තාක්ෂණිකමය වශයෙන් මේ ලෝකෙ මිනිස්සු ලං වෙනවා. එතකොට මේ දේවල් වලට පිළිතුරු හොයන්න අලුතෙන් එන ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න මේ නව්‍යතා සම්පාදනය කියන ක්‍රියාවලිය ගොඩක් දායක වෙලා තියෙනවා. එතකොට අපි ලබන සතියේ නම් මේ පන්තිය කරන්නේ සෙනසුරාදාම දැන් අපි සෙනසුරාදා අද දැන් උදේ 8ටනේ 8:10යි. ඒක සමහර විට
මේක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් අද නම් ක්ලාස් එක අද මේ ආරම්භක සම්මන්ත්‍රණේ මේ ආරම්භක සම්මන්ත්‍රණයම උගන්වන්න ගත්තේ වැඩි කාලයක් නැති නිසා. එතකොට ලබන සතියේ ඉඳන් රෑ 8:10 මේක අපි දානවා. රෑ 8:10 යන්න තියෙන පන්ති හැමතැනම ගිහිල්ලා රෝල් දෙක අහලා කාලා බීලා ඇවිල්ලා අම්මට කියලා තේ එකක් එහෙම හදාගෙන රෑටත් කෑම කාලා තේ හිදුත් හදාගෙන මේ වාඩි වෙන්න පන්තියේ. ඊට පස්සේ මිනිහන හිල්ලේ පොතත් ළඟ තියාගෙන පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. මේක අපි එන්න වැඩි කරනවා. අපි මේක අන්තිමට රෑ 8:12 8:01 8:02 වෙන්නත් පුළුවන්. කොහොම හරි සිලබස් එක ඉවර කරලා ඔයාලට පේපර්ස් ටිකක් කරවන්න ඕන. පේපර්ස් ටිකක් කරවලා නිදහසේ විභාගයට වාඩි වෙන්න පුළුවන් වාතාවරණේ අපි හදමු. ඊට පස්සේ මම කලින් කිව්වා වගේ මේ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතරත් ලොකු සම්බන්ධයක් තියෙනවා. ඇත්තටම ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයා සහ ව්‍යවසායකයා කියන එක මම පැහැදිලි කරන්නම්. මේ ඉන්නේ ව්‍යාපාරිකයා. මේ පැත්තේ ව්‍යවසායකයා. ව්‍යාපාරිකයෙක් කියලා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කරන්න භාණ්ඩ හා සේවා මුදල මත පදනම් කරගෙන සපයන කෙනෙක්. ව්‍යාපාරිකයෙක් කියන්නේ අවශ්‍යතා හා වුමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා සපයන්න යන නව්‍යතා සම්පාදනයක් තුලින්. ඒ කියන්නේ මිනිස්සුන්ට ඕන මොකක්ද ඒක නව නිපයුමක් විදියට තමයි මේ ව්‍යවසායකයා සමාජයට දායාද කරන්නේ. එතකොට ව්‍යවසායකත්වය කියලා කියන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ව්‍යාපාර අවස්ථා මතු කරමින් අවදානම් කළමනාකරණය කර ගැනීමෙන් නව්‍යතා සම්පාදනයක යෙදීමේ ක්‍රියාවලිය. මේ ව්‍යවසායකත්වය කියන එක හොඳට තේරුම් ගන්න. මොකද මේ පාඩමෙන් ඔයාලට ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් විභාගෙට. අනිත් එක තමයි මේ පාඩම හරියට ඉගෙන ගත්තට පස්සේ ඔයාලා කවදා හරි ඔයාලා රැකියාවකට ඇත්තටම ලංකාවේ ඉස්සරහට රැකියාව ගැන බලාපොරොත්තුවක් කරලා තියාගන්න එපා. රජයෙන් අපිට රස්සාදෙයි, පෞද්ගලික අංශයෙන් රස්සාදෙයි එහෙම කියලා. තමන්ට පුළුවන් වුණොත් නව්‍යතා සම්පාදනයක් කරන්න මොනවා. තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ජීවිතයත් සාර්ථක කරගෙන මේ රට වැටලා තියෙන තත්ත්වෙනු රට ගොඩ ගන්න. එතකොට මේ හැම දෙයකම ඔයාලා මුලින්ම කරන්න ඕන මේ හැම දෙයකම කලින් ඔයා කරන්න ඕන ඔයාලගේ මේ එක්සෑම් එක කොහොම හරි මේ කාලය ඇතුළත ගොඩ දාගන්න එක. ව්‍යවසායකත්වයට ළමයි ක්‍රියාවලියක් තියෙනවා. ව්‍යවසායකත්වයට ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය ඊයම ඔයාලට වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රියාවලිය මොකක්ද කියලා. ඒක මම අද පැහැදිලි කරන්න. ඔයාලගේ මම හැමදේම ඔයාලට දාන්නේ ඔයාලට අත්‍යවශ්‍ය දේවල්. අනවශ්‍ය දේවල් ඔයාලගේ ගෲප්ස් වලට සහ ඔයාලට එවන්නේ නැහැ. එතකොට ඒවා අනිවාර්යෙන් ක්ලාස් එක දෙන්න කලින් රෙෆර් කරලා එන්න. එතකොට ඔයාලට ලේසි මේ දේවල් පැහැදිලි කරගන්න. මොකද ව්‍යාපාර අධ්‍යයනය විෂය තුලේ නෑ මේ ගණන් හදන්න, ප්‍රස්තාර අඳින්න ඒවා නෑ. ඒකට මේකද තියෙන තියරිමය කරුණු. එතකොට මේ තියරි ටික අවබෝධ කරගත්තට පස්සේ ඒක මේ පාඩම් කරන්න දෙයක්වත් නෑ. මේක හරියට මේ සිද්ධිය මොකක්ද කියලා පරිසරයේ තියෙන උදාහරණත් එක්ක ඔයාලගේ මොළයට දාගන්න ඕන. මොළයට දාගත්තට පස්සේ ඒක ක්‍රමානුකූලව තැම්පත් කරගන්න ඕන. දැන් ඇත්තටම දැන් අපි ට්‍රිප් එකක් යන ඇඳුම් හදලා ඇඳුම් ටික කුලි කරලා දාගත්තොත් අපිට ඒවා ආයෙ එළියට ගන්නකොට අමාරු වෙන්නේ. හරියට ගන්න බෑ. කලින් ගන්න ඕන එක අන්තිමට ගන්න ඕන කලින් එළියට ගන්න වෙනවා. එහෙම සිද්ධ වෙනවනේ. ඒ වගේ තමයි මේ මොළය ඇතුලේ ඔයාලගේ දැනුම ගබඩා කරන්නත් ඕන. ඒ දැනුම ගබඩා කරන්න ඕන. ආයි ගන්න පුළුවන් වෙන එක්සෑම් හෝල් එකේදී ආයි ඔයාලට ඒක එළියට ගන්න සිද්ධ වෙනවනේ. එතකොට ඒ විදිහට තමයි ඔයාලා ගන්න ඕන.
ව්‍යවසායකත්ව ක්‍රියාවලිය කියලා ලියාගන්න රත්බෑන ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ව්‍යවසායකත්ව ක්‍රියාවලිය ඊට පස්සේ ලියන්න කළු පැන ලියන්න ව්‍යාපාර අවස්ථා උදා කර ගැනීමත් ව්‍යාපාර අවස්ථා උදා කර ගැනීමත් ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමත් ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා සංවිධාන නිර්මාණය කිරීමත් යනාදී කටයුතුවලදී සිදු කරන්නට යෙදෙන සියලුම ක්‍රියාවලින් එතකොට ව්‍යවසායකත්ව ක්‍රියාවලිය අධියර ටික තමයි අධියර පහක් තියෙන ව්‍යවසායකත්ව ක්‍රියාවලියට ඒ අධියර පහ තමයි ඊළඟට ඔයාලට පැහැදිලි කරන්න තියෙන්නේ එතකොට දැන් ඔයාලගේ තත්ත්වය මොකක්ද කියලා මම දන්නේ නැහැ ඔයාලා කොහොමද පාඩම් කරලා තියෙන්නේ එතකොට මේකට ඔයාලා මොකක් හරි ප්ලෑන් එකක් ඇතුවද සම්බන්ධ වෙලා තියෙන්නේ එහෙම කියලා එතකොට අද පන්තියට ආපු ළමයි මට ඔයාලගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන වෙලාවක WhatsApp එකකින් දාන්න ඊට පස්සේ කියන්නේ ඔයාලා ඒ කියන්නේ අධ්‍යාපනික දේවල් නොවෙන්නත් පුළුවන් සමහර වෙලාවට මානසික තැන් කරගන්න බැරි දේවල් පාඩම් කරන්න බැරි දේවල් ඒ ඕන දෙයකට මම ඔයාලට උදව් කරන්න මොකද මෙතන ඇත්තටම මේ සේවාවක් නේ සපයන්නේ මේක මේ මුදල මත පදනම් වෙච්චම ගනුදෙනුවක් නෙවෙයි මම කැමති මගේ පන්තියට ආපු ළමයි හොඳට ඉගෙන ගන්න හොඳ ඔක්කොම විශ්වවිද්‍යාලයේ සුදුසුකම් ලබනකොට එතකොට ඒක සාර්ථක කරගන්න ඔක්තෝබර් මාසේ හොඳට විභාගයට මුහුණ දෙන්න ඔයාලට මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මාත් එක්ක කතා කරන්න එතකොට පාඩම් ගැනත් අපි ඉස්සරහට හැම පාඩමක් කොහොම හරි ඉවර කරලා පේපර්ස් කරමු හැමෝම පාස් පේපර්ස් පොතක් අරගෙන ඇතිනේ සාමාන්‍යයෙන් අවුරුදු 10ක් කරන්න try කරමු 10ක් කරන්න වෙලා මදුනොත් අනිවාර්යෙන් 5කට එහා පැත්තවත් අනිවාර්යෙන්ම කරන්න ඕන ව්‍යවසායකත්වයේ පළවෙනි පියවර තමයි නව්‍යතා සොයා ගැනීම ඒක ලියන්න පළවෙනි පියවර අංක 1 දාලා ලියන්න නව්‍යතා සොයා ගැනීම නව්‍යතා සොයා ගැනීම නැත්තම් නව්‍යතා සම්පාදනය එකට ලියන්න මෙම අධීරයේදී අදහස් ජනනය කර ගැනීමත් පරිසර අධ්‍යයනය තුළින් අවස්ථා හඳුනා ගැනීමත් වෙළඳපොළ අධ්‍යයනය කිරීමත් සිදු කරයි එතකොට මේ පියවරේදී වෙන්නේ අදහසක් අපි අලුත් අදහසක් දැන් අපි කල්පනා කර ඉන්නවා මොකද්ද මේ දැන් හරි ප්‍රශ්නයක් තියෙනවා අපි හිතමු අපි Zoom app එක ගැන කතා කරමු Zoom app එක හැදුවේ මේ අවස්ථාවේ නෙමෙයි මීට කලින් හදපු එකක් හැබැයි මේක සාර්ථක වුණේ මේ කොරෝනා වෛරසයත් එක්ක ඒතකොට කොරෝනා වෛරසයේ තිබිච්ච ප්‍රශ්නේ තමයි මිනිස්සුන්ට හම්බෙන්න බෑ මිනිස්සුන්ට කෙනෙක්ව හම්බෙන්න බෑ ඒක නිසා දුරස්ථ අධ්‍යාපන ක්‍රමයට විසඳුමක් තමයි මේ Zoom app එක කියලා කියන්නේ. එතකොට මේ Zoom app එක හදපු එකන මුලින්ම යට අදහසක් එන්නේ නැති මෙහෙම මිනිස්සුන්ට හම්බෙන්න බැරි කාලයක් එන්න පුළුවන්. එතකොට අපි ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා ඒකට අවස්ථාවක් හඳුනා ගන්නවා. අවස්ථාවක් හඳුනාගෙන දෙවන පියවර තමයි සංකල්පයක් ගොඩනගන්නේ.
සංකල්ප ගොඩනැගීම. ඒ කියන්නේ මේක කොහොමද කරන්නේ කියලා සංකල්පයක් ගොඩනගන්න. මේක ලියන්න මෙම අධීරයේදී ව්‍යාපාර සැලැස්මක් සකස් කෙරේ. ව්‍යාපාර සැලැස්මක් සකස් කෙරේ. එමගින් ව්‍යාපාර අදහස පැහැදිලි කෙරෙන විස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරේ. විස්තරාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරේ. එතකොට ඔයාලට හිතෙන්නේ මේ තුන්වෙනි දැන් අපි දෙකක් කතා කරා නව්‍යතා සොයා ගැනීම සංකල්ප ගොඩනැගීම ඊළඟට මොකද්ද සංකල්පයක් ගොඩනැගුණාට පස්සේ දැන් අපි මේක කොහොමද කරන්නේ මේක කොහොමද අපි යථාර්ථයක් බවට පත් කරගන්නේ යථාර්ථයක් බවට පත් කරගන්නේ අවශ්‍ය සම්පත් සම්පාදනය අවශ්‍ය සම්පත් සම්පාදන ඒ කියන්නේ අපි හිතමු සූම් එක හදනවා නම් මේකට ඕන software හදන අය එතකොට මේකේ programming කරන අය ඒ හැමදේම ඒ කට්ටිය සම්පාදනය කරගන්න ඕන නැත්නම් ඔයා මොනවා හරි භාණ්ඩයක් හදනවා නම් ඒ භාණ්ඩේ හදන්න අවශ්‍ය වෙන දේවල් ඔයා සම්පාදනය කරගන්න ඕන. ඒක ලියන්න. මෙහිදී ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය මානව සහ භෞතික සම්පත් හඳුනා ගන්නා අතර ඒවා අත්කර ගැනීමට කටයුතු කරයි. ඊළඟ කොටස තමයි යථාර්ථයක් බවට පත් කර ගැනීම. අපුරු ලස්සන නෑ වලට පැහැදිලි ඇතිනේ පේනවා ඇතිනේ. නව්‍යතා සොයා ගන්නවා අපි ව්‍යවසායගත ක්‍රියාවලියදී මුලින්ම ඊට පස්සේ සංකල්පයක් ගොඩනගනවා ඊට පස්සේ අවශ්‍ය සම්පත් සම්පාදනය කරනවා ඊට පස්සේ යථාර්ථයක් බවට පත් කරගන්නවා. ඒක ලියන්න. මෙහිදී මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ව්‍යාපාර අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් උපයෝගී කරගනි. පස්වෙනි එක මොකක්ද මතකද ඔයාලට? ඉගෙන ගන්න නැතිනේ මීට කලින් දැන් මේක ස්පීඩ් රිවිෂන් එකක් නේ. තියරි ක්ලාස් එකේදී ඔයාලා සර් උගන්වන්න නැතිනේ. ඔයාලා කාගේ ක්ලාස් එකේද කියලා මම දන්නේ නැහැ. මේක තමයි ඉතින් ප්‍රතිලාභ ලැබීම. ඒක ලියන්න. තම ව්‍යාපාරයේ අනාගත වර්ධනය හා සංවර්ධනය පිළිබඳ ව්‍යාපාරිකයා තීරණ ගන්නේ මෙම අවස්ථාවේදී. ළමයි මේ ළඟදී මේ මම දැක්කා මෝලෙවල් තිබ්බනේ ළඟදී
ඕලෙවල් තිබ්බ වෙලාවේ මේ එක්තරා කෙනෙක් දාලා තිබ්බා පෝස්ට් එකක් හරි ස්ටේටස් එකක් හරි මට ඒක හරියට මතක නැහැ. මේ ඒක හරියට ඒක සම්පූර්ණයෙන් ඕවරෝල් කියුවට පස්සේ තේරෙන්නේ මේ ඉගෙනගෙන වැඩක් නැහැ කියන. ඉගෙන ගත්ත මිනිස්සු විතරද ලෝකේ සාර්ථක වෙලා තියෙන්නේ. ඉගෙන නොගෙන බැරිද සාර්ථක වෙන්න? එතකොට ඉගෙන නොගත් කෝටිපතියෝ සහ සල්ලිකාරයෝ ඕන තරම් ඉන්නවා. එහෙම කියනවනේ. ඇත්තටම ඒ කතාව සම්පූර්ණයෙන්ම විරුද්ධයි. කතාව. ඔයාලට සල්ලි හොයන්න එක ක්‍රම තියෙනවා. සල්ලි හොයන්න පුළුවන්. ඔයාලට ලීගල් දේවල් වලින් පුළුවන්. ඉලීගල් දේවල් වලින් පුළුවන් සල්ලි හොයන්න. සල්ලි හෙව්වටම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා ඔයා හිතනවා. සල්ලි හොයන්න පුළුවන්. කුඩු විකුණලත් හොයන්න පුළුවන්. ඇටි විකුණලත් හොයන්න පුළුවන්. අවියාල විකුණලත් හොයන්න පුළුවන්. වසවිස විකුණලත් හොයන්න පුළුවන්. නමුත් ඇත්තම සාර්ථකත්වය කියලා කියන්නේ ඔයාට සමාජයේ තියෙන තැන මොකක්ද? ඔයාට තියෙන නිදහස මොකක්ද? ඔයාට මුදලේ සහ කාලයේ සහ මානසිකව ඔයාට තියෙන නිදහස මොකක්ද? අර වැරදි රස්සාවල් කරොත් ඔයාට මානසික නිදහස නැති වෙනවනේ. එතකොට මේ අධ්‍යාපනය තුලින් තමයි ඔයාලගේ ක්වොලිටි එක ගොඩනගන්නේ. ඔයා කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් වැඩක් නැහැ නේ ක්වොලිටි එක නැත්තම්. ඔයා කන බොන විදිය, ඔයා අඳින පළඳින විදිය, එතකොට ඔයා තැනකට ගිහින් හැසිරෙන විදිය, ඔයාට සමාජයේ ලැබෙන පිළිගැනීම, මේ හැමදේම ගොඩනගන්නේ ඔයාලගේ අධ්‍යාපනය තුලින්. කවුරු හරි කියනවා මේ අධ්‍යාපනය වැඩක් නැහැ, සල්ලි තමයි වුණ කියලා. ඒ ඉතින් ඉගෙන ගත්ත නැති මිනිස්සෙක් කියන කතාව තමයි. කවුරු කියන්නේ මේ ඉගෙන ගත්ත මිනිස්සුත් කියනගෙන. ඇත්තටම ඉගෙන ගත්ත මිනිස්සු මේක කියන්නේ මේ තව මිනිස්සු ඉගෙනගෙන යාළගේ තියෙන තැන නැති වෙයි කියලා බයයි. එතකොට මොන ප්‍රශ්නය ආවත් මොන දේ ආවත් ධන ගාගෙන ගිහිල්ලා හරි උඹලා ඉගෙන ගන්න ඕන. ඒක තමයි කියන්නේ. එතකොට ඔයාලට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මාත් එක්ක කතා කරන්න. ඕන දෙයකට මම ඉන්නවා උඹලගේ සහෝදරයෙක් වගේ. අපි මම සහ ඔබ අතර මං හිතන්නේ නැහැ අවුරුද්දක දෙකක වගේ වෙනසක් ඇත්තේ. එතකොට ඒක ගැන අපි ඒ අවස්ථාවේදී කතා කරමු. උඹට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇත්තටම මම කියන්නේ මේ ලව් ඇෆෙයර්ස් තියාගන්න එපා බම් මේක. බලයි ඉගෙන ගන්න කාලේ ඒ වගේ දෙයකට හිත යොමු කරනවා කියලා කියන්නේ. ඇත්තටම ඕක සාර්ථක වෙන්නේ නැහැ නේ. ඔකුඹගේ විවාහයකින් ඔබට අවසන් කරන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඔය පාසල් ප්‍රේමය කියන එක. එතකොට උඹලා මේ නිකන් අවසාන අග්‍රඵලයක් නැති දෙයකට උඹලගේ ජීවිතේ හොඳම කාලේ, ජීවිතේ මහන්සි වෙන්න පුළුවන් කාලේ, උඹගේ අධ්‍යාපනයට යොමු කරන්න පුළුවන් කාලේ ඒ වගේ දෙයකට යොමු කරලා උඹගේ ජීවිත අසාර්ථක කරගන්න. එතකොට මේ හරිම දේවල් හරිම වෙලාවට උඹට ලැබෙයි. ඔය සාර්ථක වුණාට පස්සේ දැන් උඹ කෙල්ලෙක් වෙනුවෙන් නැහෙනවනම් අද විතර මම හිතන්නේ කෙල්ල කොල්ල දෙකොල්ලම ඉන්න ඕනේ. කෙල්ලෙක් හෝ කොල්ලෙක් වෙනුවෙන් නැහෙනවනම් උඹේ විනාශ කරගන්නේ උඹේ සාර්ථකත්වයට යන්න පුළුවන් කාලේ. හැබැයි උඹ ඒ කාලය ඒ කෙල්ලට හෝ කොල්ලට යොමු කරන්නේ නැතුව උඹේ සාර්ථකත්වයට යොමු කරනවා නම් ඒ කෙල්ල වෙනුවෙන් නැහෙන කාලේ උඹේ සාර්ථකත්වයට යොමු කරනවා නම් උඹට කවදා හරි උඹ තැනකට ගියාට පස්සේ උඹ සල්ලිකාරයෙක් වුණාට පස්සේ උඹ සාර්ථක මිනිස්සෙක් වුණාට පස්සේ අනිවාර්යෙන් මේ කෙල්ලෝ උඹ කොල්ලෙක් නම් කෙල්ලෝ උඹ වෙනුවෙන් නැහැ. උඹ කෙල්ලෙක් නම් මේ උඹ කොල්ලෙක් නම් කෙල්ලෝ උඹ වෙනුවෙන් නැහැ. එතකොට අන්න ඒ තත්ත්වයට උඹලා වැඩ කටයුතු සකසා ගන්න. එතකොට ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා ටිකක් තියෙනවා. ඒ කියන්නේ එක එක රතු පාටින් ලියාගෙන ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා. ව්‍යවසායකත්වයේ නව ප්‍රවණතා. එක අභ්‍යන්තර ව්‍යවසායකත්වය. අභ්‍යන්තර ව්‍යවසායකත්වය. ගෝලීය ව්‍යවසායකත්වය. ගෝලීය ව්‍යවසායකත්වය.
සමාජීය ව්‍යවසායකත්වය. සමාජීය ව්‍යවසායකත්වය. හරිත ව්‍යවසායකත්වය. හරිත ව්‍යවසායකත්වය. මම ඉංග්‍රීසි වචන ටිකක් ලියා ගන්න. පළවෙනි එක අභ්‍යන්තර ව්‍යවසායකත්වනේ දුන්නේ. ඒ කියන්නේ ඉන්ට්‍රා entrepreneurship ගෝල් ව්‍යවසායකත්වය කියන්නේ global entrepreneurship සමාජීය ව්‍යවසායකත්වය කියන්නේ social entrepreneurship හරිත ව්‍යවසායකත්වය කියන්නේ green entrepreneurship. ඒක ලියා ගන්න ළමයි. ලියාගත්තද? හරි. අපි දාලා පස්වෙනි පාඩුවෙන් පටන් ගත්තේ. ඒ වුණාට අපි 1 2 3 4 පාඩුව කරනවා. කොහොම පාඩම් ටික කරනවා. කොහොම පාඩම් ටික කරලා පේපර්ස් කරලා හොඳට ඔයාලට පුළුවන් විභාගයට මුහුණ දෙන්න. ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අනිවාර්යෙන් මේ දේ කරමු. අපි දැන් බලමු මේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ මොකක්ද කියලා. ලියා ගන්නකෝ. කියලා නිල් පෑන අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා ලොකුවට මාතෘකාව ලියා ගන්න රතු පෑනකින්. සංවිධානවල විවිධ දූරවල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් එම ආයතනවල නිෂ්පාදිත හා නිෂ්පාදන ක්‍රම තුල වෙනස්කම් සිදු කරමින් ආයතනයක් තුල ක්‍රියාත්මක වන ව්‍යවසායකත්වය. මේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා කියන්නේ ළමයි. අපි හිතමු දැන් මොනවා හරි සමාගමක් තියෙනවා. ඒ සමාගම ඇතුලේ අලුතෙන් හොඳට හිතන්න පුළුවන්. නවදා සම්පාදනය කරන්න පුළුවන් පුද්ගලයෙක් ඒ දූරයක කටයුතු කරනවා නම් සාමාන්‍ය වගකීමේ දූරයක කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා තමාගේ මේ සමාගමේ තියෙන නිෂ්පාදනය හෝ නිෂ්පාදිතය මේ වෙනස්කම් සිදු කරමින් නව්‍යතා සම්පාදනයක් සිදු කිරීම තමයි මේ අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ කම්පැනි එක ඇතුළේදී එහෙම මතක තියාගන්න. කම්පැනි එක ඇතුලේ සිද්ධ වෙන දෙයක්. අභ්‍යන්තර ඒව වචන දීලා තියෙන ඒ විදිය. අභ්‍යන්තර ව්‍යවසායකත්වය. එතකොට මේක ලියා ගන්න තරු ලකුණු දාලා ලියා ගන්නකො. අලු පැන ලියා ගන්න. සංවිධානවල විවිධ තනතුරු වල කටයුතු කරන නිර්මාණශීලී පුද්ගලයන් මේ සඳහා දායක වේ. එතකොට මේ වගේ මිනිස්සුන්ට මේ අභිප්‍රේරණය කියන එකත් ලොකු වැදගත් වෙනවනේ මේ. අතර මෙයා සේවකයෙක් නෙමෙයි අභ්‍යන්තර ව්‍යවසායකයා කියන එක කියන්නේ.
සේවකයෙක් වෙන්නත් පුළුවන් නැත්නම් කළමනාකාරීත්වය වෙන්නත් පුළුවන්. එතකොට කළමනාකරුවන් එවැනි නිර්මාණශීලී පුද්ගලයන් හඳුනා ගන්නවා. මෙයා මොන වගේද මෙයා අලුතෙන් හිතන්න පුළුවන් එහෙම කියලා හඳුනා ගන්නවා. එතකොට එහෙම ලියා ගන්න කළමනාකරුවන් එවැනි නිර්මාණශීලී පුද්ගලයන් හඳුනාගෙන මූල්‍ය හා මූල්‍ය නොවන ක්‍රම ඔස්සේ අභිප්‍රේරණය කරයි. ඊළඟ මාතෘකාව ලියා ගන්න ගෝලීය ව්‍යවසායකත්වය. ගෝලීය ව්‍යවසායකත්වය ගෝලීය ව්‍යවසායකත්වය කියලා කියන්නේ ගෝලීය වශයෙන් ඉන්න මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා ගෝලීය වශයෙන් නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීමේ ක්‍රියාව. ඒක ලියා ගන්නකො. ගෝලීය වශයෙන් මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා ගෝලීය වශයෙන් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ හා බෙදා හැරීමේ ක්‍රියාවලිය. එතකොට ඔයාලට ළමයි තේරෙන්නේ නැති. උදේින්ම උඹලා මේකෙන් කියන්නේ උඹලට තේරෙන්නේ නැති. අපි ව්‍යවසායකත්වය ගැන මුලින් කිව්වනේ. ව්‍යවසායකත්වය ගැන මුලින් කිව්වා. ව්‍යවසායකත්වය කියලා කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා වුණා හඳුනාගෙන ඒවා තෘප්තිමත් කිරීම සඳහා නව්‍යතා සම්පාදනය කරමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය කියලා. එතකොට මේ ප්‍රවණතාවල අර්ථ දැක්වීම ඇතුලේ ඒ දේම තමයි තියෙන්නේ. ඒ දේම ඒ ප්‍රවණතාවයේ තියෙන විශේෂත්වය හා ගැබ් වෙලා තමයි මේ අර්ථ දැක්වීම හදාගන්න පුළුවන්. දැන් අභ්‍යන්තර ව්‍යවසායකත්වය කියන්නේ සංවිධානයක් තුළ. ගෝලීය ව්‍යවසායකත්වය කියන්නේ ගෝලීය වශයෙන්. එතකොට අර අර්ථ දැක්වීමටම මේක එකතු කරගන්න පුළුවන් නම් ඔයාලට අර පළවෙනි අර්ථ දැක්වීම විතරක් පාඩම් කරාම ඇති. ඒතකොට මේ හැම එකක්ම පාඩම් කරන්න ඕනේ. ඔයාලට ඒවා හදාගන්න පුළුවන්. එතකොට මේකට හරු ලකුණු දාලා ලියා ගන්න ගෝලීය ව්‍යවසායකත්වය ගැන විශේෂ කාරණා ටික. මෙහිදී අනිත් සංස්කෘතීන් පිළිබඳ යම්කිසි දැනීමක් තිබිය යුතුය. ඊළඟ තරු ලකුණ ලෝකයේ කුමන ස්ථානයක සිටියද තාක්ෂණය භාවිතයෙන් ලෝකයේ වෙනත් ඕනෑම රටක් හෝ ස්ථානයක් සමග සංනිවේදනයේදී දේශ සීමාවලින් බැහැරව කටයුතු කිරීමේ හැකියාවයි.
කටයුතු කිරීමේ හැකියාවයි. ඊළඟ තරු ලකුණ මේ සඳහා විවිධ රටවල් අතර ජාතීන් අතර යහපත් සම්බන්ධතා පවත්වා ගැනීම හා ඒවා අතර වෙනස්කම් හඳුනා ගැනීම මගින් අවස්ථා සම්පාදනය සිදු කරයි. එතකොට දැන් අද කරන පාඩමේ ෂෝට් නෝට් එක ඔයාලා ලබන සතියට කලින් හදලා මට ෆොටෝස් එවන්න ඕන WhatsApp එකකින්. එතකොට මේක මේ අනිවාර්ය කාරණාවක්. මොකද මේව කරන්න නැත්නම් උඹලා පන්ති එන්න එපා. මට හිතෙන ඔලු පිටි ගණන් කරන්න මේ උඹලගෙන් මේ මෙච්චර ළමයි හදාගන්න එහෙම උවමනාවක් නැහැ. වැඩ කරන එක ළමෙක් ඉඳලා නැති. ඌව ගමනක් එක්ක යන්න තිබ්බනම් ඇති. මේ එතකොට මේක අත්‍යවශ්‍ය කාරණාවක්. මම කියන දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕන. මට ඔබ කෙරෙහි තියෙන වගකීම වගේම ඔබට ඔබ කෙරෙහි වගකීමක් තියෙනවා. එතකොට මේක සාර්ථක විදිහට අවසන් කරන්න පුළුවන්. ඒක නිසා මේ කියන දේවල් අනිවාර්යෙන් කරන්න. නොකරයි කියලා දඬුවම් කරන්නේ නැහැ. හැබැයි ඉතින් නොකර මේ පන්තිරේ එකේ තේරුමක් නැහැ. මේ ඔබලා අවුරුදු 2-3ක්ම දැන් පිස්සු කෙල්ලන්නේ තියෙන්නේ. එතකොට මාස 4යි තියෙන්නේ වැඩේට. මේක බහැලම කරමු. මාත් මේකට වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. සාමාන්‍යයෙන් බලට අද විතරයි පැය 2 කරන්නේ. ඉස්සරහට පැය 2කට අනිවාර්යෙන් වැඩි වෙනවා. අන්තිමට පැය 4-5 කරනවා. එහෙම පන්ති කරන්නේ නැහැ නේ සර්ලා මේ කොහොම හරි කරાવી සිලබස් කවර් කරાવી. ඇත්තටම මේ අපි දෙදෙන අතර මචං ලොකු පරතරයක් නැති නිසා අපිට පුළුවන් වෙවි අපි දෙන්නගේ ඔබ සහ මම අතර ලොකු පරතරයක් නැති නිසා දෙන්නගේම සිතුවිලි යම් තාක් දුරකට සමාන නිසා අපිට පුළුවන් වෙයි මේක හොඳට එකිනෙකා හඳුනාගෙන ගොඩක් සර්ලා ආරම්භක සම්බන්ධයෙන් කරන්නේ සර්ගේ පම්පෝරේ ගහන සර් මොනවද කරන්නේ සර් මොනවද කරන්නේ සර් කවුද මම එහෙම කිව්වේ නෑනේ මම හිතනවා මම ගැන දැනගෙන තමයි එන්නේ නැති කියලා පන්තියට. අතරම මේ ආරම්භක සම්බන්ධය කියලා සර්ගේ පම්පෝරේ ගහන්න ඕනේ නෑ. මගේ පම්පෝරේ ගහලා ඒකෙන් මගේ පම්පෝරෙන් වලට ලැබෙන දෙයක් නෑ. මම කවුද කියලා දන්නේ නැති කට්ටිය හොයලා බලන්න. එහෙමත් ඔයාලට හොයාගන්න බැරි වුණා. මැසේජ් එකක් දාලා කියනවා මම ඊළඟ දවස් පන්තියේ කියන්න. ඉතින් මම අද කියන්න ගියේ නැහැ. ඉතින් මම කවුද මොනවද කරලා තින්නේ ඒ දේවල්. එතකොට ඔයාලට මම උගන්වන එක තේරෙනවා නම් ලබන සතියේ ඉඳන් පන්තියට එන්න. ඔයාලට මේක තේරෙනවා නම් මම අද මේක YouTube එකට දානවා. අද හෝ හෙට YouTube එකට දැම්මම පස්සේ ඒකත් යාළුවන්ට ෂෙයා කරන්න. බලත් යාළුවොත් එක්ක කියන්න මේ පන්තිය හොඳයි කියලා. වැඩි ගොඩ දානවා අනිවාර්යෙන්. ගොඩ දාගන්න පුළුවන් කියලා කියන්නේ. යාළුවත් එක්ක එන්න. මොකද මේ වා හිතන්න එපා ඔයාගේ යාළුවාට මේ පන්තිර ආරාධනා කරලා යාළුවත් ගොඩ යනවා නම් හොඳයි. යාව කියලා ඔයාලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එතකොට මේ දේවල් තමා හොඳ සිතින් දෙයක් කරනවා නම් ඒකේ ප්‍රතිඵලය Tamanට අනිවාර්යෙන් ලැබෙනවා. තමන් මේ සමාජයට හොඳ දෙයක් කරොත් අනිවාර්යෙන් ඒ දේ Tamanට හොඳ විදියට ලැබෙනවා. ඒක නිසා යහපත් සිතුවිලි නිතරම සමාජයට දෙන්න ඔයාලට හොඳක්ම ලැබේ. එතකොට ඊළඟට අපි ලියමු සමාජීය ව්‍යවසායකත්වය. සමාජීය ව්‍යවසායකත්වය. පොතපතේ සමාජීය මෙහෙවරක් කිරීමට චේතනාවෙන්
සමාජීය මෙහෙවරක් සිදු කිරීමට චේතනාවෙන් සමාජීය ගැටලු වලට විසඳුම් සෙවීමට සමාජීය ගැටලු වලට විසඳුම් සෙවීමට නව්‍යතා සම්පාදනයේ යෙදීම නව්‍යතා සම්පාදනයේ යෙදීම තරලොකුණු දාලා ලියන්න මානසික තෘප්තිය පිළිගැනීම ප්‍රශංසාව පරෝපකාරය යනාදී ප්‍රතිලාභ සමාජීය ව්‍යවසායකත්වය තුළින් අපේක්ෂා කෙරේ. සමාජීය ව්‍යවසායකත්වය තුළින් අපේක්ෂා කෙරේ. සමාජීය ව්‍යවසායකයන්ගේ අරමුණ මොකක්ද? සමාජීය ව්‍යවසායකයන්ගේ අරමුණ මුදල් නෙවෙයි. සමාජීය ව්‍යවසායකයන්ගේ අරමුණ ලෝකයේ යහපත් එකක් බවට පත් කර ගැනීම. සමාජීය ව්‍යවසායකත්වයේ අරමුණ ලෝකයේ යහපත් ස්ථානයක් බවට පත් කිරීම. ලෝකයේ යහපත් ස්ථානයක් බවට පත් කිරීම. ඊළඟ මාතෘකාව තියාගන්න ළමයි හරිත ව්‍යවසායකත්වය. පාරිසරික හා සමාජීය ගැටලු හෝ අවශ්‍යතා සඳහා ඉතා ඉහළ අවධානයකින් යුත් ස්වාභාවික පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ව්‍යවසායකත්ව අදහස් මගින් දැනුවත් භාවයෙන් යුතුව කරනු ලබන ක්‍රියාකාරකම්ය. පරිසරයේ සුරකීම කියන්නේ තරු ලකුණක් දාලා ලියාගන්න. පරිසරයේ සුරකීම මොවුන්ගේ ප්‍රධාන අභිප්‍රායයි. මෙම ව්‍යවසායකයන්ගේ බලපෑම තුළින් පරිසරයට ධනාත්මක බලපෑම් ඇති කරයි. ඊළඟට මේක ලියාගන්න රතු පෑනෙන් මෙලෙස විවිධ ශ්‍රේෂ්ඨවල ව්‍යාප්ත වෙමින් කටයුතු කරන ව්‍යවසායකත්වය පුද්ගලයෙකු විසින් සිදු කරනු ලබයි. ඔහු නමින් ව්‍යවසායකයා ලෙස හඳුන්වයි.
එතකොට මේ තිබ්බා මේ පන්ති ගාස්තු කීයද එතකොට ඔය වගේ දේවල් අහලා තිබුණා මම ඒගොල්ලන්ට රිප්ලයි කරන්න ගියේ නැහැ ඒක මම අද අවසන් වෙන්න කලින් කියන්නම් කොහොමද මේ සිද්ධ වෙන්නේ කියලා අද ආපු ළමයන් ඒක දැනගෙන ඒ විදිහට වැඩේ කරන්න අද එන්න බැරි වෙච්ච ළමයි වීඩියෝ එක බලලා YouTube එකෙන් හෝ එහෙම කළා ඒ විදිහට කරගන්න. එතකොට ඔයාලට මේ පන්තියට අද ආපු නැති අයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමය තමයි 0.7.48.70.565 මේ නම්බරයට WhatsApp message එකක් දාන්න 2022 කියලා ටයිප් කරලා. එතකොට ඔයාලට පුළුවන් මේ ස්පීඩ් රිවිෂන් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න. එසේත් නැත්නම් මේ නම්බර ලියා ගන්න මේ එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ස්පීඩ් රිවිෂන් ගෲප් එකට ලින්ක් එකෙන් සම්බන්ධ වෙන්න ඔයාලගේ යාළුවෙක් කරහා. ඊට පස්සේ දැන් අපි දැන් ලබන සතිය වෙනකොට ඔයාලා පේමන්ට්ස් කරනවා පේමන්ට්ස් කරාට පස්සේ යාළුවට වෙනම ගෲප් එකක් හදනවා පේමන්ට් කරපු ළමයින්ට ඒකට ඇඩ් වෙලා ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන්. එතකොට මේ අද මේක YouTube දැම්මට පස්සේ මම හිතනවා ඔයාලා මේක යාළුවොත් එක්ක ෂෙයා කරගනී කියලා. එතකොට මේ හොඳ දේවල් ඔයාලා සාමාන්‍ය වැඩකට නැති සින්දුවක් වීඩියෝ එකක් ඒ වගේ දේවල් ෂෙයා කරනවා වගේම යාළුවොත් එක්ක හොඳ දේවල් ෂෙයා කරගන්න. එතකොට මේ අර යහපත් මිතුරෝ ටිකක් අපිට ඇති වෙනවනේ. ඔය මිතුරෝ කියන්නේ ඔයාලගේ ජීවිතේ ළමයි සාර්ථක කරගන්න පුළුවන් හොඳම කොටසක්. ඔයාලගේ මිතුරෝ අනුව තමයි ඔයාලගේ ඔය යන තැන මොකක්ද කියලා තීරණය. අනිත් එක ඔයාලත් එක්ක කතා කරන්න ඉඳි ඔයාලගේ ලයිෆ් එකේ අයිකන් නැතිනේ. ලයිෆ් එකේ අයිකන් කියන්නේ ඔයාලා ෆලෝ කරන පුද්ගලයන් අයිකන්ස්. ඔයාලගේ සාගබ්බක් ෆලෝ කරන කට්ටිය. එහෙමත් නැත්නම් කවුරු හරි දේශපාලකයෝ ෆලෝ කරන කට්ටිය. නලු නිලියෝ ෆලෝ කරන කට්ටිය. ඔයාන් ෆලෝ කරන පුද්ගලයන් නැතිනේ සාමාන්‍ය එකක් කීපයක් ඇතිනේ. අපි හිතමු ෆලෝ කරනවා A කියලා පුද්ගලයෙක් ෆලෝ කරනවා C කියලා පුද්ගලයෙක් ෆලෝ කරනවා ඊට පස්සේ F කියලා පුද්ගලයෙක් ෆලෝ කරනවා. මේ පුද්ගලයන්ගේ එකතුව වල ප්‍රතිශත මේ එකතු වල මධ්‍යනාගය තමයි කවදා හරි ඔයා යන තැන. මේක හොඳට මතක තියාගන්න. ඔයා හරියට ඩ්‍රීම්ස් වලට යනවා නම් දැන් මේක 25 කිනෝ මේක 25න් බෙදන්න. අන්න ඒක තමයි ඔයාලා ජීවිතේ යන තැන. ඒක අනිවාර්යෙන් ඔයාලා කවදා හරි මතකේ ඔයාලා ලොකු තැනකට ආවට පස්සේ මම එහෙම දෙයක් කිව්වා කියලා. එතකොට අපි ඊළඟට හඳුනා ගන්න ඕන ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා. ව්‍යවසායකයා ඔයාලා ලියාගන්න ව්‍යවසායකයා කියලා. ව්‍යවසායකයා කියලා ලියාගන්න. ව්‍යවසායකයා කියලා කියන්නේ වෙළඳපොළ තුල ඇතිවන වෙනස්කම්. වෙළඳපොළ තුල ඇතිවන වෙනස්කම් ව්‍යාපාර අවස්ථාවක් ලෙස සලකන පුද්ගලයා. වෙළඳපොළ තුල ඇතිවන වෙනස්කම් ව්‍යාපාර අවස්ථාවක් ලෙස සලකන පුද්ගලයා. ඉතින් ලියාගන්න එක කියලා තියෙන්නේ
Peter F. Ducker. Peter F. Ducker. Peter F. Ducker. ඊළඟට ලියා ගන්න ඒ වගේම තව අර්ථ දැක්වීම් ටිකක්. ව්‍යාපාර අවස්ථා උදා කරගෙන එම ව්‍යාපාර අවස්ථාවලින් ප්‍රයෝජන ගැනීමට ව්‍යාපාර සම්පත් නවෝත්පාදනය කරා මෙහෙවන්න. තවදා ප්‍රගුණත් දාලා ලියා ගන්න. පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහාගෙන අවදානමක් දරමින් නවෝත්පාදන බිහිකිරීමේ නිරත වන්නා ව්‍යවසායකයෙකු ලෙස සරලව හැඳින්වේ. එතකොට ළමයි මේ ව්‍යවසායකයා කියන එක අපි ඒ ආකාරයට පැහැදිලි කරගත්තා. ඊට පස්සේ අපිට තව ගොඩක් දේවල් කතා කරගන්න තියෙනවා. අද අපි මේ පාඩම ඉවර කරමුද ළමයි? එක දවසින් පාඩම ඉවර කරගන්න බැරි වෙයි වගේ. කමන්නේ අපි වෙලා වැඩි කරලා පාඩම් ටික කොහොම හරි ඉක්මනට ඉවර කරගෙන පේපර්ස් කරමු. පේපර්ස් වලින් තමයි ඔයාලගේ ප්‍රශ්න හැදෙන්නේ. පාස් පේපර්ස් ටික කරලා ගියා කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඊට පස්සේ මේ පන්ති ගස්තු ගැන කතා කරන්න ඕනේ. රුපියල් 1000යි ගන්න ළමයි. කොච්චර කරා පේපර්ස් කරනවා, රිවිෂන් කරනවා, ස්පීඩ් රිවිෂන් කරනවා, සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා. කොහොම හරි රුපියල් 1000යි ගන්න. මොකද මම කලින් ෆ්‍රී ක්ලාස් කරා. මේක ෆ්‍රී කරාට පස්සේ ළමයින්ට පොඩි මෙහෙම අදහසක් කරන්නේ මේක ක්වොලිටි නැහැ. අර ලාභ දේවල් ක්වොලිටි නැහැ කියලා අදහසක් තියෙනවා. ඒක නිසා මේ ෆ්‍රී නොකර මම 1000ක් ගන්න තීරණය කරා. අනිත් මම දන්නේ නැහැ අනිත් ක්ලාස් ගැන. අනිත් ක්ලාස් වල මම හිතනවා 1000ට කරන තරම් නැතුව ඇති කියලා. එතකොට අනිත් එක මේ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක ඔයාලගේ අම්මලා තාත්තලාට ලොකු බරක් දෙන්න බෑ. මාත් විදාස අධ්‍යාපනයෙන් බිහිවෙච්ච ශිෂ්‍යයෙක් විදියට. එතකොට ලංකාවේ දැන් ඔයාලට පාසල් යන්න බැරි වෙලා තියෙනවා. යම් කිසි ප්‍රශ්න ටිකක් තියෙනවා සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන්. එතකොට මේ මම මේ ගානට කරන්න තීරණය කළා. ඒක නිසා රුපියල් 1000යි ගන්නේ තමයි ඔයා කරන්න ඕන. රුපියල් 1000 මෙන්න මේ account number එකට දාන්න. 800යි 40යි 48යි 295 SHLK Senarath Combat පේනවදනේ 800යි 40යි 48යි 295 කොමර්ෂල් බැංකුවේ ඔය account එකට 1000 දාලා මට ස්ලිප් එක ගෙවන්න WhatsApp එකෙන්. ඊට පස්සේ මම ඔයාලව අලුත් group එකකට add කරනවා. මේ අලුත් group එකකට add කරනවා කියන්නේ මේ ඒකේ තමයි ඔය register වෙලා ඉන්න ළමයි ටික ඉන්නේ. register වෙලා ඉන්න ළමයි ටික ඒකේ තමයි ඉන්නේ. එතකොට ඔයාලට ඕනනම් සම්බන්ධ වෙන්න පුළුවන් මේ 1000 ගෙවුවට පස්සේ 22 ක්ලාස් මේ ඔයාලා 22 නේ 23 ක්ලාස් එකට 24 ක්ලාස් එකට කිසිම ගෙවීමක් නැතුව සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හල්ට තියරි එක කවර් කරගන්න පුළුවන් ඒ ක්ලාස් එකකට සම්බන්ධ වෙලා මොන හරි පාඩම අද මොකක්ද තියෙන පාඩම කියලා මගෙන් අහලා ඒ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිම ගාස්තු ගෙවීමකින් තොරව. ඊට පස්සේ මේකෙන් පුළුවන් රිවිෂන් එකට සම්බන්ධ වෙන්න අපේ සතියේට කලින් මේක දාලා ඔයාලා සම්බන්ධ වෙයි කියලා හිතනවා.
ඔයාලගේ යාළුවන්ටත් කියන්න මේ ක්ලාස් එක ගැන කියලා සම්බන්ධ වෙන්න. ඒක එච්චරයි. ඒක ගැන තවත් කතා කරන්නේ. ඔයාලට ගෲප් එකකට මම මේක දාන්න මේ නම්බර් එක. දැන් ලියා ගන්න. ඊට පස්සේ මේක මේ ආයි කතා කරන්නේ විවසායකෙක් බිහි වෙනවද නිකම්? ඒක තමයි ඊළඟ ප්‍රශ්න. එන්න සාධක ඉතා විශාල ප්‍රමාණයක් බලපාන. එතකොට මේ ඔයාලා හොඳට දැකලා ඇති ව්‍යාපාරික පවුල් වලින් එන ළමයි ගොඩක් වෙලාවට ව්‍යාපාරිකෙක් බවටපත් වීම. එතකොට එහෙම අවස්ථා තියෙනවා. ඒක දැන් ගත්තොත් ධම්මික පෙරේරා මහත්තයා එයාගේ සීයා එයාලගේ ගමේ ඉඳපු ලොකුම ව්‍යාපාරිකයෙක්. එතකොට ධම්මික පෙරේරා කියන චරිතය ලංකාව ඇතුලේ හැදෙන්න එයාට බලපාලා තියෙනවා එයාලගේ මේ පවුල කියන සාධක. එතකොට එහෙම නැති අයත් ඉන්නවා. එතකොට ඩඩ්ලි සිරිසේන මහත්තයා ගත්තහම එයාලගේ තාත්තා ඇත්තටම දෙවන ලෝක යුද්ධයේදී ආමි කියන වැඩ කළා මේ සීයා. එතකොට මේ ඒ ආකාරයට එයාලගේ පවුලේ එහෙම ව්‍යාපාරික පසුබිමක් තිබිලා නැහැ. නමුත් අද එයා ලංකාවේ ලීඩින් තත්ත්වයකට අවිල්ලා තියෙනවා. එතකොට මේ හැමතිස්සෙම එකම ආකාරයකට නෙමෙයි මේ ව්‍යවසායකෙන් බිහි වෙන්නේ. ඒකට සාධක තුනක් බලපාන. පළවෙනි සාධකය තමයි පුද්ගල සාධක. ඒ කියන්නේ වයස, රැකියාව, අධ්‍යාපනය, ඒ වගේ දේවල් තමයි මේ පුද්ගල සාධක කියන ගණයට අයිති වෙන්නේ. ඒ කියන්නේ සමහර අය ව්‍යවසායකෙක් බවට පත් වෙන විවිධ හේතු බලපාලා තියෙනවා. විවිධ හේතු සාධක බලපාලා තියෙනවා. ඊළඟ එක තමයි සමාජ විද්‍යාත්මක සාධක. සමාජ විද්‍යාත්මක සාධක. සමාජ විද්‍යාත්මක සාධකයට තමයි දෙමව්පිය, පවුල, තමා ජීවත් වෙන පරිසරය, ඒ වගේ දේවල් අයිති. ඊළඟ එක තමයි පරිසර සාධක. එතකොට ඔයාලා මේක ලියා ගන්න මෙහෙම. ලියා ගන්න රතුපෑනේ ව්‍යවසායකින් බිහිවීමට බලපෑම් කරන සාධක. ව්‍යවසායකින් බිහිවීමට බලපෑම් කරන සාධක. එහෙම කියලා මෙතුන් ලියා ගන්න. පුද්ගල සාධක, සමාජ විද්‍යාත්මක සාධක සහ පරිසර සාධක කියන එක ලියා ගන්න. ඊට පස්සේ මේ පුද්ගල සාධක කියන මාතෘකාව ලියලා මේ ටික ලියාගෙන පුද්ගල සාධක වලට අයිති වෙන වයස, රැකියාව, අධ්‍යාපනය, කැපවීම, ආශාව, පළපුරුද්ද, දරා ගැනීමේ හැකියාව.
සමාජ විද්‍යාත්මක සාධක කියන්නේ මේ සමාජීය වශයෙන් මේකට බලපාන හේතු පවුල දෙමාපියන් අර මං කලින් කිව්ව අයිකන්ස් වගේ ලයිෆ් එකේ අයිකන් ආදර්ශවත් චරිත සංස්කෘතිය සිරිත් පිරිත් විශ්වාස ජාල සම්බන්ධතා අන්න එක ටිකක් පැහැදිලි කරන්න ඕන කාරණාවක් මේක මේ පාඩමත් එක්කම ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න මේ ජාල සම්බන්ධතා කියන එක ගොඩක් වැදගත් වෙනවා ජාල සම්බන්ධතා ඉතුරු ටිකක් ලියාගන්න සමාජ කණ්ඩායම් නෑදෑ හිතවතුන් මේ වගේ දේවල් ලෝකෙ බිහිවෙච්ච ළමයි හොඳම ආයෝජකයෙක් තමයි වොරන් බෆට් කියලා කියන්නේ වොරන් බෆට් කියලා කියන්නේ ලෝකෙ බිහිවෙච්ච හොඳම ආයෝජකයෙක් වොරන් බෆට් කියනවා your network is your net worth පදමගේ තේරුම ඔබගේ ජාලය තමයි ඔයාලගේ වත්කම ඔයාගේ ජාලය තමයි ඔයාගේ වත්කම කියන්නේ මොකද මේ ජාලය කියලා කියන්නේ ජාලය කියලා කියන්නේ ළමයි දැන් ඔයා ගත්තාම ඔයාට පුළුවන් මේ මිනිස්සුන්ගේ ජාලයක් වගේ වට හදාගන්න දැන් ඉන්නවා ළමයි ඔයා ඉන්නවා ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා මේ ෆැමිලි එක අම්මා තාත්තා ඊට පස්සේ අම්මා තාත්තගේ යාළුවෝ මෙහෙම ඊට පස්සේ ඔයාගේ යාළුවෝ ඔයාගේ යාළුවන්ගේ අම්මලා තාත්තලා කොහොම මේක දැලක් විදියට හැදෙනවා ඊට පස්සේ ඔයාගේ තාත්තගේ යාළුවෙක් ඔයාගේ යාළුවෙක් පුතේගේ යාළුවෙක් කොහොම දැන් මේකේ ලොකු දැලක් විදියට හැදෙනවා එතකොට මේක ඇතුලේ ඉන්නවා ડોක්ටර්ස්ලා ඉන්නවා ඉන්ජිනියර්ස්ලා ඉන්නවා ඔන්ටර්ප්‍රනර්ස්ලා ඉන්නවා බිස්නස්මන්ලා ඉන්නවා ඇකවුන්ටන්ට්ලා ඉන්නවා මේ ලෝකේ බිහි නළුනිලියෝ මොඩල්ස්ලා මොහොම කියන්නේ එක ආකාරයක අපි හිතමු වැරදි දේවල් කරන්නයි කියලා අපි හිතමු මොනවා හරි වැරදි ව්‍යාපාර කරන්නයි එයාලා පවා ඉන්නවා එතකොට කවදා හරි මේ සමාජයට පිය නැගුවට පස්සේ ඔයාලට මේ දේවල් කරගන්න ඉතින්දා දේවල් කරගන්න ගොඩක් ලේසි ඔයා මොනවාම හැම ශේෂ්ත්‍රයකම දන්න කෙනෙක් ඉන්නවා ඒක තමයි ඔයාගේ දැන් අපි හිතමු ඔයාලා ලොකු හොයාර දුරක ට්‍රිප් එකක් කියලා අතරමං වුණාට පස්සේ ඒ පැත්තේ දන්න කෙනෙක් ඉන්නවා මට පුළුවන් එයාත් එක්ක කතා කරලා එයාව හොයාගෙන ඒ වගේ මේ ඔයාලගේ ජාලයක් පුද්ගල ජාලයක් වඩා හදාගන්න පුළුවන් මේ ජාල සම්බන්ධතාව වැදගත් වෙනවා ව්‍යවසායකෙක් බිහි වෙන්න එතකොට ඔයාගේ ජාලය ඇතුලේ ව්‍යවසායකයෝ ඉන්නවනම් ඔයාලට පේනවා ව්‍යවසායකයෝ හොඳට මානසික සතුට උදලේ සතුට සහ මේ ශරීරයෙන් පොහොසත් කියන්නේ ආරෝග්‍යයෙන් පොහොසත් වෙලා හොඳට ජීවත් වෙනවා එතකොට ඒ ජාලය ඇතුලේ ව්‍යවසායකයෙක් ඉන්නවනම් ඔයා ගොඩක් වෙලාවට පෙළඹෙනවා මේ ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න ඊළඟට පරිසර සාධක සම්පත්වල සුලභ බව අවස්ථා නිර්මාණශීලීත්වය ගනුදෙනුකරුවන් ප්‍රතිපත්ති සැපයුම්කරුවන් රාජ්‍ය ප්‍රතිපත්ති තරඟය ඇත්තටම මේ නිකම්ම මිනිස්සෙක්
කිසිම දක්ෂතාවයක් නැති කිසි ඇටිටියුඩ් එකක් නැති නිකම්ම මිනිස්සෙක් ව්‍යවසායකින් බඩපත් වීම හැකියාවක් නැහැ ළමයි. ඒකට නායකත්ව ගුණාංග සහ විවිධ ගති ලක්ෂණ කුසලතා ඒ හැම දෙයකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් තමයි ව්‍යවසායකින් බඩපත් වීමේ හැකියාව තියෙන්නේ. ඒවා යාට උපත්තියෙම ලැබිලා තියෙන්නත් පුළුවන්. නැත්තම් ඒවා යා ගොඩනගා ගන්න ඕන ව්‍යවසායකින් බඩපත් වීමේ ආශාවකින් පෙළෙන කෙනෙක් නම්. එතකොට ඊළඟ මාතෘකාව මේ ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. ලියන්න. අවදානම් දැරීමට කැමැත්ත කියන්නේ ඇත්තටම මේ ගොඩක් මිනිස්සු කියනවා මේ මෙහෙම කියනවනේ. ඇත්තටම ජොබ් එකක් කරගෙන හිටියනම් කිසි අවදානමක් නැහැ. බිස්නස් කරන එක අවදානම් නැති වෙන්න පුළුවන්, ඇත්තටම නැති වෙලා යන්න පුළුවන් කියලා. නමුත් මේ අවදානම් දැරීමට ඇති කැමැත්තක් තියෙන පුද්ගලයෙක් අවදානම් ධර්මෙන් ගොඩනගා ගන්නා ව්‍යාපාරයක් තමයි ඒ ව්‍යාපාරයක් තුළින් තමයි මේ ව්‍යවසායකත්වයේ බිහි වෙන්නේ. එතකොට අවදානම් දැරීමට අකමැති කිසිම කෙනෙක් ව්‍යවසායකයෙක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට පළවෙනිම කාරණාව තමයි අවදානම් දැරීමට ඇති කැමැත්ත. ඒක පැහැදිලි කරලා ලියා ගන්න. අවදානම් වලින් මගහැරීමට වඩා අවදානම් වලට මුහුණ දීමට කැමැත්තක් දක්වයි. නමුත් ඕනෑම අවදානමකට මුහුණ දීම මින් අදහස් නොකර. ඒ කියන්නේ ළමයි මේ අපි හිතමු නිකන් අවදානම් කියලා මේ හරකෙක් වගේ බූරුවෙක් වගේ එන හැම අවදානමකට මුහුණ දීලා ව්‍යවසායකෙක් වෙන්න බෑ. ඒක ලියන්න. නමුත් ඕනෑම අවදානමකට මුහුණ දීමක් මින් අදහස් නොකරයි. ඊළඟ තමයි ළමයි ක්‍රියේටිවිටි එක. ක්‍රියේටිවිටි ඒ කියන්නේ නිර්මාණශීලීත්වය. ඇත්තටම ළමයි මේ දැන් අපි හිතමු අපි රස්සාවක් කරනවා කියලා. අපි රස්සාවක් කරනකොට අපේ සැලරි එක 25000 නම් අපි මේ 25000ට අනුව තමයි අපේ දේවල් ටික ගොඩනගා ගන්න. අපි ගන්න මෙතන විදන් කරන ඔහොම කියලා. මේ 25000ට අනුව තමයි ඔයාලගේ එක්ස්පෙන්සස් ටික ඔයාලා ගොඩනගා ගන්න. හැබැයි ඔයා ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් නම් ඔයා මුලින් කරන්නේ මේ ඔයාලට මාසෙට මේ ටික යනවා කියලා ඒ අනුව ඔයාලගේ ආදායම ගොඩනගා ගන්න අදාළ ව්‍යාපාරය ගොඩනගා ගැනීම. බිස්නස් එක ගොඩනගා ගැනීම. එතකොට මේ සැලරි එකකට හුරු වීමෙන් වැටුපකට හුරු වීමෙන් ළමයි ඔයාලගේ මේ නිර්මාණශීලීත්වය කියන එක නැති වෙලා යනවා. ඔයාලගේ ක්‍රියේටිවිටි එක නැති වෙලා යනවා. ඇත්තටම මේ ක්‍රියේටිවිටි එක මැරෙන්න දෙන්න එපා ළමයි. ක්‍රියේටිවිටි එක නොමැරී තියාගන්න උත්සාහ කරන්න. මොකද ක්‍රියේටිවිටි එක මැරුණට පස්සේ ඔයාලට නැවත ඒකට පණ දීලා ව්‍යාපාරයක් ගොඩනගාගෙන ව්‍යවසායකයෙක් හෝ ව්‍යාපාරිකයෙක් බවට පත් වීමේ හැකියාව නැහැ. ඒක නිසා මේ ජොබ් එකකින් වෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ ක්‍රියේටිවිටි එක මැරෙන්නේ. ක්‍රියේටිවිටි එක මැරෙන්න දෙන්න එපා. නිර්මාණශීලීත්වය වෙනස් ආකාරයකට දැකීම, සිතීම හා ක්‍රියා කිරීම. වෙනස් ආකාරයකට දැකීම, සිතීම හා ක්‍රියා කිරීම. කමිට්මන්ට් එක. කැපවීම කියලා කියන්නේ දැන් ඔයා ඔච්චර වෙනස් විදියකට හිතුවා. ඔයා කැප වෙලා ඒක යහපත් ආකාරයට සමාජයට දායාද කරන්නේ නැත්තම් ව්‍යවසායක බඩපත් වීමේ හැකියාවක් නැහැ ළමයි. එතකොට හොඳ කැපවීමක් තියෙන ව්‍යවසායකෙක් ගා තම අරමුණු ඉටුව නැතෙක්
තමන් කරන කාර්ය දැඩි උනන්දුවකින් යුතුව සිදු කිරීම. ඊළඟ එක තමයි self confidence. ආත්ම විශ්වාසය. විවිධ ගැටලු වලට සාර්ථකව මුහුණ දී එම ගැටලු පිටු දැකීමට තමාට හැකිය යන විශ්වාසය. අනිත් එක තමයි වැදගත්ම කාරණාව ස්වාධීන බව. වෙනත් අයගේ අදහස් මත යැපෙන්නෙකු නොවී තමන්ගේ අදහස් හා හැකිතරම් දුරට ක්‍රියාත්මක කිරීම. ඊළඟට තමයි ළමයි අපි ඉගෙන ගන්න ඕන ව්‍යවසායකත්ව කුසලතා මොනවද කියලා. ව්‍යවසායකත්ව කුසලතා. ව්‍යවසායකත්ව කුසලතා මේ ප්‍රධාන වර්ග 4ක් තියෙනවා. නායකත්ව කුසලතා, අන්තර් පුද්ගල කුසලතා, sannivedana කුසලතා හා මූලික කළමනාකරණ කුසලතා. එතකොට අපි ඒක ලියාගමු. පළවෙනි එක තමයි නායකත්ව කුසලතා කියලා කියන්නේ. නායකත්ව කුසලතා. ඒක ලියන්න. නිල් පැන්ගෙන් ලියාගන්න. තමාගේ ව්‍යාපාරයේ නායකයා තමන්. තම අනුගාමකයින් ලවා ඉටු කර ගැනීම සඳහා ඔවුන්ව ධෛර්යමත් කිරීම සිදු කරයි. ඇත්තටම ඔයාලා නායකයෝ දැකලා ඉතින් දැන් මේ ලංකාවටත් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නායකයින් බිහි නොවීම. ඇත්තටම මේ ගොඩක් ලංකාවේ බිහි වෙන්නේ සේවකයින් සහ මේ නිකන් තමන්ගේ දෙයක් කරගෙන ඔහේ පාඩු වෙන්න තැනකට නායකත්වය දෙන්න බැරි පුද්ගලයන් බිහි වීම නිසා තමයි ලංකාව මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මේ ඇත්තටම ලංකාවට මේ නායකත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිතා ගන්න බෑනේ මේ රටබාර දෙන්න පුළුවන් නායකයෙක් කවුද කියලා. එතකොට මේ නායකත්ව කුසලතා අනිවාර්යයෙන්ම ව්‍යවසායකයෙක් සතුව තියෙන්න ඕන. ව්‍යවසායකයෙක් සතුව නායකත්ව කුසලතා තිබුණොත් තමයි එයා ගොඩනගන යාගේ ව්‍යාපාරය හොඳ නායකයෙක් විදියට හොඳ පාත්‍යයක ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. ඊළඟ තමයි අන්තර්පුද්ගල කුසලතා කියලා කියන්නේ. තමන් කොච්චර දක්ෂයෙක් වුණත්, තමන් කොච්චර ස්මාර්ට්, කොච්චර ටැලන්ටඩ් කෙනෙක් වුණත් ඔයාට අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරන්න බැරි නම් පුද්ගලයන් අතර යහපත් sannivedanayak ගොඩනගා ගන්න බැරි නම් මේ මිනිස්සුත් එක්ක හොඳට වැඩ කරලා ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය මුදුන් පමුණවා ගන්න ඔයාට බැරි නම් ඔයාගේ ව්‍යාපාරය ඔයා ව්‍යවසායකයෙක් විදිහට සාර්ථක වන්නේ නැහැ. මේ කුසලතාවය ගොඩනගා ගත්ත යුතුම කුසලතාවය තමයි අන්තර්පුද්ගල කුසලතා. ඒ කියන්නේ ඔයාගේ ව්‍යාපාරය තුල ඔයාගේ යටතේ අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්, කළමනාකරුවන් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ සේවකයන් අතර සහ බාහිර පාර්ශ්වයන් සමග, ඒ කියන්නේ තරගකරුවන්, එතකොට රජය, ඒ වගේ විවිධ පාර්ශ්ව සමග හොඳට කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. එතකොට ඒක ඔයාලා ලියා ගන්න. බාහිර හා අභ්‍යන්තර පාර්ශ්ව සමග මනා සම්බන්ධතාවයක් පවත්වා ගැනීම.
එතකොට මම ආයෙ කියනවා මේ මාස 4 ඇතුළත කොහොම හරි පාඩම් ටික අපි ඔක්කොම කවර් කරනවා. ඔක්කොම කවර් කරලා පේපර්ස් කරලා ඔයාලා හොඳ මානසිකත්වයකින් යුතුව ඔයාලට විභාගයට යන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. ඊළඟ තමයි සංනිවේදන කුසලතා. communication skills. ඒ කියන්නේ මේ ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාගේ හිතේ තියෙන දේ ඔයාගේ සේවකයන්ට එතකොට බාහිර පාර්ශවයන්ට මනාව සංනිවේදනය කරන්න. ඒ කුසලතාවයත් ව්‍යවසායකයෙක් වෙනවා නම් ව්‍යවසායකයෙක් සතුව තියෙන්න ඕනම හැකියාව. එතකොට මේ එක ලියාගන්න තොරතුරු සම්පත අරමුණු ඉටු කර ගැනීමට මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යයි. අරමුණු ඉටු කර ගැනීමට මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යයි. ඊළඟ මාතෘකාව තමයි මේ ව්‍යවසායකත්වයේ තියෙන්න ඕන අනිත් කුසලතාවයක් තමයි මේ මූලික කළමනාකරන කුසලතාව. මොනවද මූලික කළමනාකරන කුසලතා ටික? එහෙම ලියාගන්න සැලසුම් කරණය සංවිධානය කරණය මෙහෙයවීම සහ පාලනය. සැලසුම් කරණය සංවිධාන කරණය මෙහෙයවීම සහ පාලනය යන මූලික කළමනාකරන කුසලතාවලින් යුක්ත වී. එතකොට ව්‍යවසායකයෙක්ට මේ කුසලතා ටික අනිවාර්යයෙන්ම තියෙනවා. නැතුව නිකම්ම පුද්ගලයෙක්ට කිසිම කුසලතාවයක් නැති පුද්ගලයෙක්ට එම්ප්ලොයි කෙනෙක් වෙනවා මිසක් කවදාවත් ව්‍යවසායකයෙක් බවට පත් වීමේ හැකියාවක් නැහැ. තමන් ගාව මේ කුසලතා නැත්තම් අනිවාර්යයෙන්ම තමාගේ හීනේ ව්‍යවසායකයෙක් වෙන එක මේ කුසලතා ටික තමා හදා ගන්න ඕන. එතකොට දැන් හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවනේ ළමයි. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ ලංකාවේ ප්‍රශ්න වලට උත්තර නැහැ. ලංකාවේ දැන් ආර්ථික විශේෂඥයෝ ඇවිල්ලා කියන්නේ මේ තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලානේ. අපේ රටේ ඩොලර්ස් නැහැ. ප්‍රශ්නේ කියන්න ඕන තරම් පුද්ගලයා අපිට හොයාගන්න පුළුවන්. ප්‍රශ්නේ ඕන මොඩියකට කියන්න පුළුවන්. ඒත් මේකට උත්තරේ මොකක්ද කියලා කියන්න පුද්ගලයෝ නැහැ. ඒ වගේ තමයි දැන් ව්‍යවසායකත්ව කුසලතා හදා ගන්න ඕන කියලා කියන්න කට්ටිය ඉන්න පුළුවන්. එහෙම ඒක Tamanටත් හිතෙන්න පුළුවන් මට මේ ස්කිල්ස් ටික නැහැ මම මේ ස්කිල්ස් ටික හදා ගන්න ඕන කියලා. ස්කිල්ස් ටික හදාගන්නේ කොහොමද කියලා ඊළඟට හොයාගන්න ඕන. ඊළඟ මාතෘකාව තමයි ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා. ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා වර්ධනය කරගත හැකි ආකාරය. වර්ධනය කරගත හැකි ආකාරය. එතකොට ළමයි අපි මේ මාතෘකාවෙන් හෝ ඊළඟ මාතෘකාවෙන් අපිට පාඩම අදට නවත්තන්න සිද්ධ වෙනවා. එතකොට අපි ලබන සතියේ ඉඳන් රෑ 8ට ඔයාලට අදාළ ළමයින්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. අනිත් එක තමයි මේ වීඩියෝ එක අපි YouTube දානවා. ඊට පස්සේ ඔයාලට ඒක බලන්න පුළුවන්. දාලා අපි දවස් 2කින් ඒක ඩිලීට් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට කලින් ඔයාලට ආපහු මේ වීඩියෝ එක නරඹීමේ හැකියාව තියෙනවා. එතකොට පන්තියට මුදල් ගෙවලා රෙජිස්ටර් වෙන ළමයින්ට ඕන වෙලාවක මගෙන් වීඩියෝ එක ඉල්ල ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක ඉස්සරහට අපි කරගෙන යන්නේ. අනිත් එක තමයි මේ සල්ලි කියන එක ළමයි මේ අධ්‍යාපනයට බාධාවක් කරගන්න එපා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක මම කාටවත් කියන්නේ නැහැ. ඒක මාත් එක්ක කියන්න. මම ඔයාලට ඒක මොනවා හරි විසඳුමක් ලබා දෙන්න. ඊළඟ තමයි දැන් අපි මාතෘකාව ලියුව ව්‍යවසායකත්ව ගති ලක්ෂණ හා කුසලතා ඇති කරගත හැකි ආකාරය. පළවෙනි එක තමයි ළමයි තමන් ගැන හොඳටම දන්නේ තමන්නේ. සොයන් ඇගීම්. ඒක තමයි මෙව ලියන්න. පළමුව ව්‍යවසායකත්ව නිපුණතා හඳුනාගෙන
ඒවා තමා තුළ පවතීද නොපවතීද යන්න හඳුනාගෙන ඒ පිළිබඳ සොයන් ඇගීමක් කිරීම. ඒ පිළිබඳ සොයන් ඇගීමක් කිරීම. ඒ පිළිබඳ සොයන් ඇගීමක් කිරීම. පුහුණුව. දෙවෙනි එක තමයි පුහුණුව. තමන්ට පුළුවන් ප්‍රැක්ටිස් කරන්න. මේ ස්කිල්ස් ටික ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඒක තමයි ව්‍යවසායගත නිපුණතා සංවර්ධනය කිරීම සඳහා සංවර්ධනය කර ගැනීම සඳහා විවිධ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වීම. විවිධ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වීම. අධ්‍යාපනය. තුන්වෙනි එක තමයි අධ්‍යාපනය. සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව ළමයි මේ අපි ව්‍යවසායගතය පිළිබඳ හැදෑරීමක් කරන්න ඕනේ. ඒක අපිට self study එකක් කරන්න පුළුවන්. දැන් ඔයාලට තාක්ෂණයේ තියෙනවා. ඒ දේවල් එක්ක ව්‍යවසායගතය පිළිබඳ අධ්‍යාපනය ලබන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට අමතරව ව්‍යවසායගතය පිළිබඳ ලබන අධ්‍යාපනය. අනිත් තමයි අත්දැකීම් ලැබීම. හොඳම ක්‍රමය තමයි මේ දෙයක් ඉගෙන ගන්න. අත්දැකීම් ලබන එක. දැන් මම වාඩු දෙක කිව්වනේ මේ ලව් ෆෙයර්ස් කරගෙන යන්න එපා කියලා මේ ලෙවල් කාලේ. මේ මාස 4න් පස්සේ කරගන්න කියලා. එතකොට මේ ඔකින් හරියට අත්දැකීම් ලබලා ඉගෙන ගන්න එපා. ඒ දේ අත්දැකීම් ලබලා ඉගෙන ගන්න ඕන දෙයක් නේ. ඔයාලට යුනිවර්සිටි එකට ගියාට පස්සේ සහ ඔයාලගේ ඩ්‍රීම්ස් වලට චේස් කරාට පස්සේ ඔයාලට ඒ දේවල් ලොකු දේවල් නෙවෙයි. මේ වෙලාවේ කරන්න වෙන්නේ නැහෙන්න ඕන. ඔයාලා එක්සෑම් එකකට නැහෙන්න ඕන. වෙනත් ව්‍යවසායවල කටයුතු කිරීමෙන් හෝ තමාම ව්‍යවසායකයෙකු ලෙස ලබන අත්දැකීම. තමාම ව්‍යවසායකයෙකු ලෙස ලබන අත්දැකීම. තමාම ව්‍යවසායකයෙකු ලෙස ලබන අත්දැකීම. එතකොට මේ මම ඔයාලට කිව්වනේ මේ සතිය කරන්න ඕන වැඩ ටික පොඩි නෝට් ඩවුන් එකක් දාගන්න. අද ළමයි ඔයගොල්ලෝ දැන් අද අපි දීපු නෝට් එක පොඩ්ඩක් දැන් කියව ගන්න ඕන. අද දවස් ඉවර වෙන කලින් කියවගෙන අර මම මුදේ කිව්ව විදියට A4 මේ A4 නෙවෙයි මොනවාද CR කොලයක් අරගෙන එක දෙකට නවලා අපි ෂෝට් නෝට් එක හදන්න ඕන. ෂෝට් නෝට් එක හදන්න ඕන. ෂෝට් නෝට් එක හදලා ඒක මට WhatsApp කරන්න. ඒක කියන්නේ මට ඒකේ තියෙන දේවල් වැඩක් නැහැ. කරා කියලා. හැබැයි මෙහෙමයි. තමන් ගැන වගකීම තියෙන තමන්ටනේ. ඒක අනිවාර්යෙන් හොඳට කරන්න ඕන දෙයක්. ඊළඟ කාරණාව තමයි ස්ටඩි ප්ලෑන් එකක් දුන්නා මම. ස්ටඩි ප්ලෑන් එක හදලා ඊළඟ කාරණාව හොඳට පාඩම් කරන්න ඕන. ඒ ටික තමයි ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඊළඟ මාතෘකාව තියෙන ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ. ඒක අපි ලියලා තියමු. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. මොකද ඒක ටිකක් ලොකු මාතෘකාවක්. ඒක පුද්ගල ප්‍රතිලාභ, සමාජ ආර්ථික ප්‍රතිලාභ, ආයතනික ප්‍රතිලාභ කියලා කොටස් තුනක් යටතේ අපිට කතා කරන්න තියෙනවා. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. එතකොට මේ ඔයාලට මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවනම් විෂය සම්බන්ධව සහ ඒ දේවල් සම්බන්ධව මාත් එක්ක කතා කරන්න පුළුවන්. කෝල් එකක් ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කෝල් ආන්සර් කරන්න බැරි වෙයි. ඒක නිසා ඔයාලා WhatsApp message එකක් දාලා තියන්න. ඊට පස්සේ මම ඔයාලට ඒක voice එකකින් හරි පැහැදිලි කරලා දෙන්න. එතකොට අදට පාඩම අපි මෙතනින් නවත්තනවා ළමයි. ඊට පස්සේ ඔයාලගේ යාළුවන්ට මේ පන්තිය ගැන කියන්න. ඔයාලගේ ඇති මේ පවතින අර්බුදකාරී වාතාවරණයත් එක්ක ඒ කියන්නේ අපිට මුලින්ම පාස්කු ඇටැක් එක ආවා. අමුලින් කිව්වා වගේ කොරෝනා ආවා. ඊට පස්සේ ඉකොනොමික් ක්‍රයිසිස් එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ දේවල් එක්ක මේ අධ්‍යාපනය ගොඩක් මගහැරෙන්නේ නැති ඔයාගේ යාළුවන්ට. ඔයාට එතකොට මේ ඒ දේවල් ඉක්මනට ඉවර කරගන්න, පාඩම් ටික ඉවර කරගන්න මම ඔයාලට ගයිඩ් කරනවා. මගෙන් දෙන්න පුළුවන් 50% අනිවාර්යයෙන්ම දෙනවා. ඔයාලා හොඳ කමනක් එක්ක යනවා. ඒක මම ඔයාලට පොරොන්දු වෙනවා. ඔයාලගෙන් දෙන්න පුළුවන් 50% අනිවාර්යෙන් ඔයාලත් දෙන්න.
එතකොට අපිට පුළුවන් එක්සෑම් එකෙන් පස්සේ සතුටු වෙන්න. මම හිතාගෙන ඉන්නවා පන්තියත් එක අන්තිම වෙනකන් සම්බන්ධ වෙලා ඉන්න ළමයින්ගේ පොඩි සාදයක් පවත්වන්න. ඒක තාම ස්ථිර නෑ. අපි එහෙම හිතාගෙන ඉන්නවා එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද මාස 4කින් සිලබස් කවර් කරලා හොඳ ප්‍රතිඵල වලට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම අපිට ඒක හොඳට සමරන්න පුළුවන් අවස්ථාවක් බවට පත් වේවි. ඒ විශ්වාසය මම ඔයාලට දෙනවා. ළමයි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ලබන සතියේ ඉඳන් රෑ 8ට අපි හම්බ වෙනවා. රෑ 8 ඉඳන් 10 වෙනකම්. ඒකෙන් දෙන්න අපි දික් කරනවා රෑ 8 12 8 1 8 2 අන්තිම කාලෙ වෙනකොට එළි වෙනකම් පාඩම් කරනවා. පන්තිය ඇතුළෙම පාඩම් කරනවා. පාඩම් කරලා පාඩම් ගන්නවා. කොහොම හරි MCQs කරනවා. එතකොට ෆුල් පේපර්ස් කරනවා. ඒ හැමදේම කරවලා ඔයාලා සමහර වෙලාවට උඹලට බයින්න වේවි මේක ඇතුලේ ඒ කිසි දෙයක් තරහකට නෙවෙයි. මේ මාස 4.5 ඇතුළත ඔයා හොඳ ප්‍රතිඵලයකට කෑන වගකීම තමයි මම ඉෂ්ට කරන්නේ. එහෙනම් අපි අදට වැඩේ නවත්තමු ළමයි. ඔයාලා අර කිව්ව විදියට ඒ දේවල් කරන්න. ඒ දේවල් කරලා අපි ලබන සතියේ ආයි හම්බෙමු. එහෙනම් හැමෝටම good luck.